All right. ඉතින් පුතේදී ඔයාලා අදත් මුණ ගැහෙන්නේ 9 වසර දරුවෝ වෙනුවෙන්ම පවත්වන සම්මන්ත්‍රණයත් එක්ක. ඉතින් දැන් අද චුට්ටක් ඔයාලගේ පන්තිය පටන් ගන්න ප්‍රමාද වුණා. 7 ඉඳලා 9 වෙනකන් පුතේ 8 වසර සම්මන්ත්‍රණය පැවැත්වෙනවා. ඒ වගේම 9 ඉඳලා 11 වෙනකන් තමයි ඔයාලගේ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ. ඉතින් 8 වසරේ මං හිතන්නේ මීට වැඩිය ළමයි ප්‍රමාණයක් හිටියද. මොකද ඒ දරුවෝ මැච් එක එහෙම බලන්නේ නැති නිසා වෙන්නේ නැති. හරි. ඉතින් ඔයාලගේ සමහර අය මැච් එක බලන්න එහෙම ගිහිල්ලා ඇති. කියලා මං විශ්වාස කරනවා. හරි කොහොම වුණත් අද පුතේ අපි පටන් ගන්නවා අලුත්ම විදියකට ඔයාලා දන්න මාතෘකාවක්. පහුගිය සතියේ අපි conjunctions කියන එක පොඩ්ඩක් කතා කරා. ඒකත් එක්ක ඉස්සරහට ආවා. ඉතින් මං කියලා තියෙනවා අපි මේ සම්මන්ත්‍රණයේදී කරන්න පුතේ දුවේ ඉංග්‍රීසි කියන්නේ මොකක්ද කියලා කතා කරන එක. ඔයාලා මේ ඉංග්‍රීසි කියන එක ගැන ඒ කියන්නේ ඉංග්‍රීසි වල තියෙන අර ලස්සන කරන්න පුළුවන්. එහෙම නැත්නම් කතා විවහාරයේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් ටික අපි මේකෙදි පාවිච්චි කරනවා. හරි. මේ ක්ලාස් එක YouTube එකේ දෙනවද කියලා අහලා තිනවා. පුතේ YouTube එකට අප්ලෝඩ් කරනවා. නමුත් live දෙන්නේ නැහැ. මොකද participants ගාන ඉක්මවා යන්න කිට්ටුනොත් තමයි live දෙන්නේ. හරි. එහෙම ඉක්මවීමක් නැති නිසා live දෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා live දෙන්නේ නැහැ. live stream කරන්නේ නැහැ. live stream කරන්නේ participants ලා ඉක්මවා යන්න කිට්ටුනොත් විතරයි. ඉතින් අර normal classes වලදි වගේ නෙවෙයි. ඉතින් මේක participants ලා ගාන අපිට සාමාන්‍යයෙන් ලොකු ඒ කියන්නේ සාමාන්‍ය සැලකිය ප්‍රමාණයකට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා පුතේ දුවේ අපි මේකෙදි එහෙම live stream කරන්නේ නැහැ. ඔයාලට class එකට එන්න පුළුවන්කම තියෙන නිසා. හැබැයි මේක අප්ලෝඩ් කරනවා seminar එක විදිහට මේක edit කරලා අනවශ්‍ය දේවල් ටික කපලා මේ සම්මන්ත්‍රණය අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මම අද තෝරගත්ත මාතෘකාව පුතේ ඔයාලට ගොඩක්ම වැදගත් වෙන මාතෘකාවක්. සමහර විට මේක මාතෘකාවේ නම ඇහුවම ඔයා හිතයි you think that's very easy and this is not very important for you. හරිද? ඔයාට මේක වැදගත් නෑ කියලා ඔයාට මේක හිතෙන්න පුළුවන්. But in English language, when we consider about the English language, this topic makes a huge difference, and this topic and these words make a beautiful English. It's helped us to make a good quality of English. හරිද? ඉංග්‍රීසි වල හොඳ ගුණාත්මක භාවයක් ඇති කරන්න. එහෙම නැත්නම් මේ ඉංග්‍රීසි ලස්සන කරන්න අපිට ඕන කරන වචන තමයි අපි මේකෙදි අද කතා කරන්නේ. ඉතින් පුතේ දුවේ අද මම තෝරගත්ත මාතෘකාව තමයි adjectives. හරිද? හිතන්න එපා දැන් මේ adjectives කිව්වම comparative superlative කියලා හිතාවි. comparative superlative ගැන අද කතා කරනවා එහෙම කියලා නෑ පුතේ. ඔයාලට බොහොම වැදගත්ම වෙන වචන ප්‍රමාණයක් අද මම දෙන්න බලාපොරොත්තු වෙනවා. හරිද? පුතේ කැඩි කැඩි පේන්නේ කියලා දරුවෙක් කියලා තියෙනවා. එහෙම මොන හරි issue එකක් තියෙනවද පුතේ? මං හිතන්නේ නම් නෑ එහෙම මොන හරි තියෙන්න පුළුවන් කියලා. හරි. පුතේ ඒ කියන්නේ තමන්ගේ මොන හරි network ගැටලුවක් නිසා මේක කැඩි කැඩි පේන්න පුළුවන්. ඒ ඇරෙන්න පුතේ වෙන කිසිම විදියකින් මේක කැඩි කැඩි මේ වෙන්න විදියක් නැහැ. මොකද පුතේ මේක ගොඩක් මම විශ්වාස කරනවා එහෙම ගැටලුවක් නැහැ කියලා. හරිද? අනිවාර්යෙන් පුතේ එහෙම ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. මොකද network coverage එක සාමාන්‍යයෙන් හොඳට තියෙනවා. හරි. ඉතින් පුතේ දුවේ මෙන්න මේ පෙන්වන්න හදන දේවල් ටික. හරිද? අද අපි adjectives යටතේ අන්තිම වෙද්දි කතා කරනවා. අන්තිමට ඔයාලට මම ලියා ගන්න දෙන්නම්. මේ වචන ගොඩක් වැදගත්. ඔයාලට පෙනේ ඒක මම ඔයාලට ඩිස්ප්ලේ කරාට පස්සේ බලන්න පුතේ. හරි. ඉතින් මේකෙදි මම ඔයාලට පෙන්නන්නම්. හරි. ඔන්න බලන්නකෝ. මෙන්න මේ දේවල් ටික පුතේ සෑහෙන වැදගත් වෙයි. හරිද? ඔයාලා නොදන්න adjectives ගොඩක් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නොදන්න දේවල් එක්ක spoken විදියට. හරිද? ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් 8 වසරේ දරුවන්ටත් ගොඩාක් දේවල් දුන්නා. ඉතින් ඔයාලටත් ගොඩක් දේවල් දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින්
මේ බලන්න වචන ටික ගත්තොත් පොතේ අලුත් වචන ගොඩක් ඔයාලට ලේසියෙන් කියා ගන්න බැරි adjectives ගොඩක් මේකේ දාලා තියෙනවා සිංහල තේරුමත් එක්ක ඔය තියෙන adjectives ටික මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ටික කතා කරමු අපි මේවා පාවිච්චි වෙන්නේ කොහෙදද කියලා. ඒ වගේම බාහිර ස්වරූපය ගැන, තත්වය පිළිබඳව, කාලය පිළිබඳව ඔන්න ඔය විදිහට පුතේ adjectives ගොඩක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි adjectives ගොඩක් දැනුම ගොඩක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා මේ වැඩෙත් එක්ක ඉස්සරහට යනකොට. හරි. හරි. ඉතින් සමහර දරුවෝ අහලා තියෙනවා නම්බර් එක මොකක්ද කියලා. ඉතින් නම්බර් එක පුතේ මම බෝඩ් එකට දාන්නම්. එතකොට මම හිතනවා දරුවන්ට ඒක පහසුවක් වේවි කියලා. හරි. අපි වැඩේට යමු. එතකොට පුතේ දුවේ PDF කොටසක් විදියට මම ඔයාලට ඕක දෙන්නම්. හරිද? ඔයාලට මොනවා හරි inquiries තියෙනවා නම් හරිද? දැනගන්න මොනවා හරි දේවල් තියෙනවා නම් මෙන්න මේ නම්බර් එකට හරි ඔයාලට පුළුවන් කතා කරන්න. මේ නම්බර් එකට කතා කරලා ඔයාලට පුළුවන් විස්තර ටික දැනගන්න. හරි. all right. අපි පුතේ පාඩම පටන් ගමු. adjectives හරිද? adjectives මම කියනවා මෙහෙම dazzling shoreline හරිද? අපි පුතේ වෙරළ තීරයකට කිට්ටු මිනිස්සු. අපිට කිව්වොත් එහෙම වෙරළ තීරය ගැන ලියන්න කියලා මොන හරි මාතෘකාවක් යටතේ අදහසක් ලියන්න කියලා අපිට කියන්න පුළුවන් dazzling shoreline හරිද? දැන් මේකෙදි පුතේ වෙරළ තීරය කො මේකේ එහෙම අදහසක් dazzling කියන්නේ පුතේ මාර ලස්සන අපි කියන්නේ පට්ට ලස්සනයි කියලා dazzling හරිද? dazzling shoreline show කියන්නේ පුතේ වෙරළට shoreline කියනවා වෙරළ තීරය. එතකොට දැන් අපි නිකම්ම කියනවා beautiful beach වැඩේ පුතේ අවුල්නේ beautiful beach එක හැමෝම පාවිච්චි කරන common පොදු වචනයක්. අපි කියනවා ඒකට dazzling shoreline හරිද? මාර ලස්සන පට්ට ලස්සන වෙරළ තීරයක් තියෙනවා. හරිද? එතකොට පුතේ ඔය තමයි adjectives වලින් කරන්න පුළුවන් දේ. හරි? That's what adjectives can do. හරිද පුතේ? ඒක තමයි මේ adjectives වලට කරන්න පුළුවන් දේ. ලස්සන කරන්න පුළුවන් පුතේ. හරිද? අපි ලියන දේ, අපි ලියන අදහස ලස්සන කරන්න පුළුවන් adjectives වලට. එතකොට පුතේ දුවේ in English language adjectives play a vital role. හරි? මේක ඇතුළේ adjectives තියෙනවා. in English language adjectives play a vital part, vital role, vital vital ප්‍රමුඛ ප්‍රධාන. හරිද? එතකොට ප්‍රධාන කොටසක් ප්‍රමුඛ කොටසක් කරනවා මේ adjectives. එහෙනම් අපි කතා කරමු මේ adjectives ගැන. මුලින්ම පුතේ මම ඔයාලත් එක්ක කතා කරනවා මේ adjectives වලින් වර්ග තියෙනවා පුතේ adjectives වර්ග 8ක්. 9ක් විතර මේක අපිට වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා හිතන්න එපා මේ comparative, superlative ඒ තුන කියලා නෑ. අද අපි දවසේ පුතේ අද දවස් ඇතුළත අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ points ටික. හරිද? පළවෙනි එක what is an adjective? මොකක්ද adjective එකක් කියන්නේ? දෙවෙනි එක kinds of adjectives. adjectives වර්ග මොනවද? quantity එකට තියෙනවා, quality එකට තියෙනවා, demonstrative adjectives කියලා තියෙනවා. හරි? emphasizing adjectives කියලා තියෙනවා. හරි? interrogative adjectives කියලා තියෙනවා. දැන් ඔයාලා මේව අහලවත් නැතුව ඇති. හරිද? මේ කියපු දේවල් ටික අහලවත් නැතුව ඇති ඔයාලා. හරිද? එතකොට adjectives කිව්වම මේ වෙනකන් ඔයාලට උගන්වන්නේ තියෙනවා පුතේ adjectives කියන්නේ නාම විශේෂණ. ඒ වගේම මේකේ ස්වරූප තුනක් තියෙනවා comparative, superlative, positive, comparative, superlative කියලා. අපි මේක හදාගන්නේ මෙහෙමයි er එකතු කරලා est එකතු කරලා ඕවනේ අහලා තියෙන්නේ. අපි පුතේ එතනින් ඔබ්බට යනවා. හරිද? අපි මේ සීමාව ක්‍රොස් කරන්න හදන්නේ. මේකෙදි මම ඒ දේවාට කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක මගේ සම්පූර්ණ එකේ එක කරුණක්. හරිද? සම්පූර්ණ මේ වැඩසටහනේ එක කරුණක් විතරයි ඒක. ඒක පුතේ හරි සරලයි. එක විනාඩියක් ඇතුළත මම ওই සම්පූර්ණ සිද්ධිය ඉවර කරනවා. ඉතින් ඒක එක කොටසක්. අපි අද කතා කරන්නේ පුතේ මේ දේවල් ටික. adjective එකක් කියන්නේ මොකද්ද? adjectives වර්ග මොනවද? ඊට පස්සේ තමයි ඔන්න comparative, superlative forms හදාගන්න විදිය එන්නේ. තුන්වෙනි කොටස විදියට. හතරවෙනි කොටස tips for identifying adjectives. identifying adjectives මේ නාම විශේෂණ අඳුන ගන්න. හරිද? නාම විශේෂණ අඳුන ගන්න තියෙන හොර ක්‍රම tips ටික කතා කරනවා. ඒ කියන්නේ වචනයක් දැක්කම මේක adjective එකක්ද කියලා අඳුන ගන්න ක්‍රම ටික මම කියලා දෙනවා. හරි? ඊට පස්සේ වෙන වචනකින් adjective එක හදාගන්න ක්‍රමය මම ඔයාලට කියලා දෙනවා. ඒ නිසා මේ දේවල් අද අපි කතා කරනවා. හරි? ඊළඟ එක the order of the adjective. මේ adjectives පාවිච්චි කරන්න පුතේ පිළිවෙලක් තියෙනවා.
පිළිවෙලක්. ඒ කියන්නේ අපිට හිතෙන විදියට මේ ඇඩ්ජෙක්ටිව්ස් දාන්න බෑ. සයිස් එක ගැන කියවෙන එකක් තියෙනවා නම් ඒක යොදන්න තැනක් තියෙනවා. ඊළඟට quantity එක ගැන ප්‍රමාණාත්මකතාවය ගැන කියවෙනවා නම් ඒක යොදන පිළිවෙලක් තියෙනවා. ඊට පස්සේ ඔයා ඒක ගැන දරන මතය හරිද කියවෙනවා නම් ඒක ගැන කියන තැනක් තියෙනවා. එහෙනම් adjectives යොදන පිළිවෙලක් තියෙනවා. හරි. ඒ පිළිවෙල මොකක්ද? හරි ඒ වගේම position of the adjective මේ නාම විශේෂණයක් භාවිතා කරන තැන කොතනද වාක්‍යයක. attributive එහෙම නැත්නම් predicative ඔය වගේ තැන් දෙකක් තියෙනවා. මේ මොනවද මේ කියන්නේ කියන එක ඔන්න අපි අද දැන් මේ මොහොතේ ඉඳලා පිළිවෙලින් කතා කරගෙන යන්න පටන් ගමු. හරිද? ඒ නිසා මම කැමතියි දරුවෝ මාතෘකාව දානවා නම් සරලව ඒ වගේම ගිය සතියේ එන්න බැරි වුණා ලෙසන් එක දෙනවා. අද පුතේ channel එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයාලට මම ඒක දෙන්නම්. හරිද? හරි. මෙන්න මේකෙදි පුතේ මම මෙන්න මෙහෙම වර්ගීකරණයක් දානවා. දැන් adjectives කියන එක මුලින් පැහැදිලි කරන්නම්කෝ. Adjectives are the words which used to describe or to modify noun. එනම් පුතේ සරලව adjective එකක් කියලා කියන්නේ. සහ පුතේ මම English වලින් ටිකක් පැහැදිලි කිරීම කරනවා. And I would like to use English because that's the way you help to speak in English, or when you that's help you to writing in English, and also learning in English. ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඉංග්‍රීසි කතා කරනකොට ඔය හැම දෙයකදීම අර ඉංග්‍රීසි කියන ලැන්ග් දැන් අපි ගත්තොත් පුතේ පොඩි දරුවෙක් ඔයා හිතන්නකෝ think about the student who attending to the international school or any other foreign child who living under a foreign culture විදේශීය සංස්කෘතියක් යට තියෙන දරුවෙක් එහෙම නැත්නම් international school එකක ඉගෙන ගන්න දරුවෙක් අතර වෙනස පුතේ gap එක තියෙනවා අපේ local syllabus එකේ government syllabus එකේ අවුරුදු 3ක විතර පරාසයක්. හරිද? අවුරුදු 3ක්. එතකොට ඒ දරුවෝ 3 වසරේදී ඉගෙන ගන්න අපේ syllabus එකේ 6 වසරේ විතර තියෙන දේවල්. එතකොට එයාගේ තියෙන vocabulary එක, එයාගේ තියෙන වචන මාලාව ගොඩක් වෙනස්. එතකොට අපි කොතනද ඉන්නේ? හරිද? ඒ වගේ දේවල් පුතේ අපි දිගට මේක ඉගෙන ගන්න තියෙනවා. එතකොට අපිට මේක වැදගත් වෙනවා. ඉංග්‍රීසියෙන් අපි ටිකක් වැඩිපුර පාවිච්චි කරන එක. මොකද එතකොට තමයි ඔයා මේකට හුරු වෙන්නේ. ඒ ළමෙක් දිහා බැලුවොත් පුතේ එයා ගත්තොත් වචන කතා කරද්දී ඒගොල්ලෝ දැන් මම දැකලා තියෙනවා පුතේ සජීවීව ගෙදර ඉන්න අක්කා මල්ලිගේ පස්සේ එලවගෙන යනවා. තමන්ගේ සහෝදරිය පස්සේ එලවගෙන යනවා. අපි හිතමු ස්විං එකට. හරි ඔන්චිල්ලාවට. එයා කියාගෙන යන්නේ swing it's mine. හරි. එතකොට පොඩි ළමෙක් හිතන්නකෝ ප්‍රී ස්කූල් විතර කියලා කින්ඩර්ගාර්ටන් එකේ. හරි. පොඩි වයසක දරුවෙක් අර ඔන්චිල්ලාවට දුවගෙන යන්නේ අන්න අර එහෙම කියාගෙන. හරි it's mine. It makes me happy. හරි it makes me happy. ඒක මාව සතුටු කරනවා. හරි. ඔය වගේ පුතේ ලස්සන වචන තියෙනවා ඒ අය ගාවපුවා. මම දැකලා තියෙනවා ඒගොල්ලෝ කතා කරද්දී අහද්දී ඉතින් එතකොට අපි කොතනද ඉන්නේ කියලා අපේ දරුවෝ 9 වසරට එනකන් ඉගෙනගත්ත දරුවෝ කොතනද ඉන්නේ කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. හරිද? ඉතින් ඒක නිසා පුතේ අපි මේක හදාගන්න try කරමු. මේකේ මේ grammar එහෙම නැත්නම් අපි මම කියවනේ මේකෙදී අපි ඉංග්‍රීසි ගැන කතා කරන්නේ. හරි සෙමිනාර් එක තියෙන්නේ ඒකට ඉංග්‍රීසි කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරන්න. එතකොට මම කිව්වා අද අපේ මාතෘකාව adjectives. හැබැයි පුතේ අපි මේක ඇතුළේ සාමාන්‍ය විදියට ඉගෙන ගැනීමක් කරන්නේ නැහැ. මේක ගැන පුළුල් පරාසයක දැනුමක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? ලොකු දැනුමක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා වමනාවෙන් අහගෙන සවන් දීගෙන ඉන්න. හරි. පළවෙනි එක පුතේ adjectives කියන එක දැන් හරි. ඒක දන්නවා. note එකක් දෙන්න අවශ්‍ය නැහැ. adjectives කියලා කියන්නේ නාමපද විස්තර කරන ඒවා. දැන් අපි කිව්වේ වෙරළ තීරය විස්තර කරනවා dazzling shoreline. පට්ට ලස්සන වෙරළ තීරයක්. ඔක තමයි වචනේ. හරි. ඊට පස්සේ beautiful කියන එකට සමාන පදයක් ඔය dazzling කියලා කියන්නේ. dazzling. හරි. එතකොට සමාන පද ගත්තොත් පුතේ ඔයාට ගොඩක් තියෙනවා. ඒවත් අපි දවසක් කතා කරමු. beautiful කියන එකට සමාන පද මොනවද? එතකොට අනිත් අය නිකම්ම beautiful කියලා දාද්දි මේ adjectives යටතේ අපිට කතා කරන්න පුළුවන් ඉස්සරහ දවසකදී ඔයා පාවිච්චි කරන වෙන quality වචනයක්. වෙනස් වචනයක්. අන්න එතකොට පුතේ වාගේ language එකේ තියෙන quality එක වැඩි වෙනවා. හරි ඒක තමයි අපි මේ සම්මන්ත්‍රණයකින් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි කතා කරමු ඉස්සරහට යන්න. හරි. එහෙනම් what is an adjective? මම අහනවා මොකක්ද adjective එකක් කියන්නේ? අහලගෙන් උත්තරේ එනවා. A word which modifies a noun. A word එක වචනයක්. adjective කියන්නේ වචනයක්. which modifies a noun. ඒකෙන් කරන්නේ පුතේ නාම පදයක්
මොඩිෆයි කරන එක. දැන් කාර් එකක් මොඩිෆයි කරාම කොහොමද පෙනුම? හරිද? එතකොට ඒ වගේ වාගේ තියෙනවනේ පොඩි ඩ්‍රීම් එකක්. මෙන්න මේක තමයි මම හදාගන්න වාහනේ මොඩිෆයි කරනවා. හරි. එතකොට ඒ වගේ තමයි මේකෙන් වෙන්නේ. නිකම්ම බියටිෆුල් බීච් කියන්නේ නැතුව ඩැස්ලින් ෂෝලයින් කියනකොට පොතේ අමුතු ක්වොලිටි එකක් තියෙනවා. සහ ඔයාට මේක මට කියන්න අමතක වෙයි කියලා මම මේ දැන් ඔයාට කියන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට පොතේ ඔයාට ඒ වගේ දේවල් ටිකක් ස්ටඩි කරන්න ඕනේ නම් ඔය තියෙනවා මේ ට්‍රිප් ඇඩ්වයිසර්, ඔය ට්‍රිප් සම්බන්ධව ඇඩ්වයිස් කරන වෙබ්සයිට්ස් ඒ වගේව තියෙනවා. ඔයි ෆොරිනර්ස්ලා හරිද එයාලගේ කමෙන්ට් එක දාපු තැන් මම දරුවන්ට මේක කියලා තියෙනවා ක්ලාසස් වල. ඒ කියන්නේ සීගිරියට ගියාට පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් රචනාවල යන්නේ Sigiriya is a rock fortress. It was built by the King Kashyapa. හරි ඒක පර්වත බලකොටුවක්. ඒකේ ඉදි කරනු ලැබුවේ King Kashyapa. කාශ්‍යප රජතුමා අපි ලියන්නේ හොමයි. හරි. But foreigners make different ideas about that historical and valuable place of in their point of view. හරිද? foreigners ලා පුතේ ඔය කිසි එකක් දන්නේ නැහැ. ඕක හැදුවේ මොකාද? ඕක කොච්චර උසද? ඕවා ඒගොල්ලෝ දන්නේ නැහැ. හරි තියෙන්නේ කොහෙද? ඕවා දන්නේ නැහැ. ඒගොල්ලෝ දකින්න දේ ගැන අදහසක් දානවා. යටින් කමෙන්ට් එකක් දානවා. හරි එතෙන්ට ආවට පස්සේ කොහොමද දැනුනේ? It was awesome. හරි and marvelous creation. ඒක ඇවිල්ලා සුපිරි නිර්මාණයක්. හරි සහ අන්න ඒ වගේ වචන වලට ටච් කරගන්න පුළුවන්. ඔයා ඒ වගේ වෙබ්සයිට්ස් ෆලෝ කරනවා නම් and if you read those things you will be able to find out most important words. You will be able to find out the most important words to improve your vocabulary. ඔයාගේ වචන මාලාව වැඩි කරගන්න ඔයාට ගොඩක් adjectives වචන හොයාගන්න පුළුවන් වෙයි. හරි ඉතින් ගොඩක් කතා කරා පැය භාගයකට ආසන්න ප්‍රමාණයක්. ඔන්න මම ඉස්සරහට යනවා. හරි පළවෙනි එක පුතේ ලේසි එකක්. මම කතා කරනවා kinds of adjectives. මෙන්න මෙතනින් මම ඕක වර්ග කිරීම හදා ගන්නවා. හරිද? kinds of adjectives. හරිද? kinds of adjectives. මේ නාම විශේෂණවල වර්ග ටික මම ඔන්න කතා කරනවා. නාම විශේෂණවල වර්ග. පළවෙනි එක පුතේ quality එක. හරිද? පළවෙනි එක තමයි අපි නාම විශේෂණ පාවිච්චි කරනවා quality එක. ගුණාත්මක භාවය පෙන්වන්න නාම විශේෂණ පාවිච්චි කරනවා. ඊළඟ එක පුතේ quantity. හරිද? quantity එක පෙන්වන්න. හරි quantity එක පෙන්වන්න. ඒ කියන්නේ ප්‍රමාණාත්මකතාවය පෙන්වන්න අපි වචන පාවිච්චි කරනවා. එතකොට quality adjectives quantity adjectives. හරි ඔය දෙකටම අපි ADJ කියලා දාගමු කෙටියෙන්. හරිද? ඊළඟ එක තියෙනවා පුතේ දුවේ demonstrative adjectives. හරි demonstrative adjective අපි දක්වන්න පාවිච්චි කරන නාම විශේෂණ තියෙනවා. ගුණාත්මක භාවය beautiful comfortable attractive those are the quality. හරිද? ඒවා තමයි quality එක. වැඩි දුර කතා කරමු අපි ඉස්සරහදී. සහ quantity එක කියලා කියන්නේ පුතේ ප්‍රමාණාත්මකතාවය 1 2 lot of few. හරි ඔය වගේ ඒවා තියෙනවා. ඒ වචන අපි වෙන වෙනම කතා කරනවා අද. ඊළඟට demonstrative ඒවා තියෙනවා. this book මේ පොත මොන පොතද? මේ පොත this book. හරිද? ඊට පස්සේ ඔය වගේ දක්වන්න පාවිච්චි කරන adjectives තියෙනවා. ඊළඟට interrogative adjectives. හරි interrogative adjectives තියෙනවා. interrogative ඒ කියන්නේ පුතේ අපි ප්‍රශ්නයක් අහන්න. හරිද? ප්‍රශ්නයක් අහන්න පාවිච්චි කරන නාම විශේෂණ තියෙනවා. ඕන තරම් අපිට ඒ වගේ ඒවාට ගන්න පුළුවන්. ඕන තරම් කට ඕන තරම් නෑ. ප්‍රධාන වශයෙන් තුනක් අපි පාවිච්චි කරනවා which what ඒ වගේ වචන which what and whose කියන වචන ටික. එතකොට අපි ඒව ගන්නවා interrogative විදියට. ඒ කියන්නේ පුතේ ප්‍රශ්නයක් අපි අහන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් එක්ක adjective එකක් එතන තියෙනවා. අපි කියන what a beautiful shot, what a marvelous scene. හරිද? මොන තරම් ලස්සන දර්ශනයක්ද? හරිද? interrogative ප්‍රශ්නයක් එක්ක adjective එක තියෙනවා. ඒක පුතේ වැදගත් එකක්. ඊළඟ එක emphasizing. හරිද? emphasizing
හරි ඊළඟට පුතේ තියෙනවා emphasizing adjectives ඒ කියන්නේ මොන හරි දෙයක් අවධාරණය කරලා කියන ඒවා හරි ඔයාලට true true story එක සත්‍ය කතාවක් හරිද අවධාරණය කරලා කියනවා මේක එහෙම එකක් හරි emphasizing අපි ඉස්සරහදී කතා කරමු ටිකක් වැඩිපුර එතකොට මේකෙදී අපිට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න හරිද ඊළඟ එක what as exclamatory adjective හරි ඒක මේ විදිහටම ගන්න පුළුවන් interrogative කියන එකට යන එකක්ම විදිහට what කියන එක අපි කතා කරනවා හරිද what කියන එක adjective එකක් විදිහට exclamatory adjective හරිද exclamatory adjective එකක් විදිහට අපි කතා කරනවා මේක exclamatory පුදුම සහගත හංගවන්න ඒ වගේම පුතේ possessive adjectives තියෙනවා හරි මෙතනින්ම මම දාන්නම් ඒක මට පහසුයි possessive adjectives තියෙනවා අයිතිය පෙන්වන්න පාවිච්චි කරන ඒවා තියෙනවා සහ ඊළඟ එක මම මෙතනින් දාන්නම් හරි මෙන්න මෙතනින් දාන්නම් ඔයාලට පේන්න ඕන නිසා ඒත් ඔව් මෙතනින් දාන්නම් හරි ඊට පස්සේ පුතේ අන්තිම එක විදියට අපිට ගන්න පුළුවන් proper ඒවා සහ participle adjectives හරිද proper adjectives තියෙනවා ඒ වගේම participle adjectives තියෙනවා හරිද එතකොට පුතේ මෙන්න මේ කියන වර්ග හරි මම මෙතෙන්ට දානවා numbers කරගන්නම්කෝ එතකොට පහසු වෙයි 1 2 3 4 5 6 7 8 9 ඔන්න ඔය වර්ග 9 තමයි පුතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිද ඔය වර්ග 9 තමයි අපි ටිකක් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිද එහෙනම් පුතේ ඔන්න අපි යන් සාකච්ඡාවට ඉතින් පුතේ මේකෙදි පළවෙනි එක තමයි quality adjectives හරිද quality එකක් අපි පාවිච්චි කරන බහුතරයක් ඒවා පුතේ quality adjectives හරිද මේවයි නෝට් එක දරුවෝ දන්නවා මම නෝට් එකක් දෙන්නේ නෑ විශේෂයෙන් කියලා සෙමිනාර් එකේදී ඔයාලට තියෙනවා points ටික ටක් ගාලා දාගන්න පුළුවන් adjectives කියන එක දන්නවා ඊළඟට kinds of adjectives ඒ යටතේ මේ ටික මේක පැහැදිලි කරන වෙලාවටම ඔයාලට පුළුවන් ලියා ගන්න මාතෘකාව දැම්ම quality adjectives කියලා ඒ යටතේ මම මේ කියන දේවල් ටික අහගෙන හොඳට ලියා ගන්න හරිද අපි පාවිච්චි කරන බහුතරයක් ඒවා පුතේ quality adjectives හරි අපි කියනවා beautiful ලස්සනයි attractive හරිද comfortable හරි ඊට පස්සේ fabulous කියන්නේ පුතේ ලස්සනයි කියන එක superior කියන එක fabulous හරි එතකොට ඔය වගේ බහුතරයක් ඒවා ඊළඟට good හොඳ හරි එතකොට good boy හොඳ කොල්ලා එතකොට මේ හැම එකක්ම අපි දකිනවා quality එක මේ හැම එකකින්ම පුතේ ගුණාත්මක භාවයක් එළියට එනවා ඒක හොඳ ගුණයක් වෙන්න පුළුවන් good quality or bad quality it doesn't matter ඒක පුතේ හොඳ quality එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් නරක quality එකක් වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ අපිට කොහොම හරි quality adjectives කියලා තමයි අපි ඒවට කියන්නේ හරිද quality adjectives ඒ නිසා පුතේ ඒක සරලයි ඒක ඔලුවට දාගන්න එක මහා අමාරු දෙයක් නෙවෙයි ඒකේ අදහස තමයි ගුණාත්මක භාවය ප්‍රකාශ කරන නාම විශේෂණ එතකොට පුතේ දුවේ ඕන තරම් quality adjectives අපිට හදා ගන්න පුළුවන් ඒක ඔයාලට පහසුයි ඒක ගැන මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්නකෝ ඔය quality adjectives කියන එක ගැන ගැටලුවක් මොනවා හරි තියෙනවා නම් අහන්නකෝ දරුවෙක් ඉල්ලීමක් කළා තියෙනවා අකුරු ටිකක් ලොකුවට ලියන්න කියලා හරි පුතේ අකුරු ටිකක් ලොකුවට ලියන්නම් අර පාඩම සම්බන්ධ දෙයක් නොව ඒ කියන්නේ පාඩමේ කොටසක් අර ටොපික්ස් ටික හදාගත්ත එක නිසා තමයි ඔක කෙටියෙන් ලියලා තියෙන්නේ මම හිතනවා ඒ දරුවන්ට දැන් වෙද්දි පැහැදිලි ඇති කියලා හරි සෝවට උදාහරණ දෙන්න නැද්ද කියලා අහලා තිනවා දෙනවා උදාහරණ දෙනවා අනිවාර්යෙන් හැම එකකටම මොකද පළවෙනි එකට පුතේ උදාහරණ ගොඩක් තියෙනවා උදාහරණ රාශියක් තියෙනවා පළවෙනි එකට එතකොට ඒක නිසා තමයි ඒකට විශේෂයෙන් උදාහරණයක් නොදුන්නේ හරි එතකොට අපිට මේකෙදි පුතේ උදාහරණ ගොඩක් තියෙනවා කතා කරන්න quality adjectives වලට යෙදෙන ටික දෙන්න පුතේ යෙදෙන ටික කියලා එකක් නැහැ quality adjectives වලට තමයි බහුතරයක් යෙදෙන්නේ large ඊට පස්සේ high ඊට පස්සේ tall
ඊට පස්සේ beautiful, ඊළඟට honest, අවංක, innocent, ඔය කියන බහුතරයක් ඒවා පුතේ quality adjectives. හරිද? අපි ඒකෙන් දකින්නේ quality එකක්නේ. innocent boy, අහිංසක කොල්ලා. innocent girl, අහිංසක කෙල්ල. හරිද? එතකොට පුතේ ඒකෙදී අපි දකින්නේ යාගේ තියෙන quality එකක්. honest boy, brave boy, නිර්භීත කොල්ලා, අවංක කොල්ලා. හරිද? large box, විශාල පෙට්ටිය, විශාලයි. ඒක quality එකක්, ගුණයක්. විශාලත්වය කියන්නේ ගුණයක්. ඒවා පුතේ මේ තියෙන ඒවාට දාන්න බෑ. හරිද? විශාලත්වය කියන එක විශාලයි කියලා කියන එක මේවට දාන්න බෑ. ඒ නිසා අපි මේක quality adjectives තමයි වැඩිපුර තියෙන්නේ. හරිද? quality adjectives වලට තමයි වැඩිපුර තියෙන්නේ. ඒ වගේ එකකට උදාහරණ 10ක් විතර දෙන්න. හරි ඔන්න 10ක් අපි හිතමු. innocent, large, tall, high, brave, නිර්භීත, brave. ඒ වගේ පුතේ මෙහෙමයි. ඔය හැම එකකටම අදාළව හරිද? ඔය හැම එකකටම අදාළව විශේෂයෙන් මම ඔයාලට කොටස් ටිකක් දෙනවා. ඒ කියන්නේ ඔය වචන ඉවර වෙන ඒවා, හරි? නාම විශේෂණ අඳුන ගන්න පුළුවන් විදියට ඔයාලට හැදෙන ඒවා. උදාහරණයක් දැන් අපි ගත්තොත් suffixes එක්ක එන්න පුළුවන් ඒවා. හරි? දැන් OUS වලින් හැදුනොත් ඒ වගේ එන්න පුළුවන් වචන ටිකක් මම අන්තිමට දෙනවා. මුලින් පුතේ මේක පැහැදිලි කරගෙන යනවා මේ තියෙන්නේ මේක මේ තියෙන්නේ මේක කියලා. ඒකෙදි ඔය අයිඩියා එකක් ගන්නවා roughly. මේක තමයි මේ කියන්නේ. සහ ඊළඟට මම examples lot එකක් දෙනවා. adjectives ගොඩක් දෙනවා. ඒ ටික ලියා ගන්න මම වෙනම ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ කරනවා. ඒ ටික ලියා ගත්තම ඔයාලට පුළුවන් මේ වචන ටික පාඩම් කරගෙන සුපිරි quality එකට දේවල් ටිකක් ලියන්න. හරිද? මම අද ක්ලාස් එකට join උනේ කොහොමද recordings ගන්න කියලා තියෙනවා. පුතේ YouTube channel එකේ recordings තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. 5 ඉඳන් 15 ටික පේන්නේ නැහැ කියලා තියෙනවා. පුතේ 5 වෙනි එකේ ඉඳලා පේන්නේ නැද්ද? එහෙම වෙන්න විදියක් නැහැ නේ. ස්ක්‍රීන් එක පේන්න ඕනේ නේ. මොන හරි එහෙම ගැටලුවක් තියෙනවද පුතේ? හරි පේනවා ඒකනේ. හරි. ඉතින් පුතේ දුවේ ඒක පේන්නේ නැති වෙන්න නම් විදියක් නැහැ. හරිද? පේන්න ඕනේ අනිවාර්යෙන්ම. හරි. එහෙම මොන හරි පේනවා කියලා තියලා තියෙනවා. පළවෙනියට පුතේ නෝට් එක හදාගන්න. මම ඔයාලට නෝට් එකක් දෙන්නම්කො පොඩියට. quality adjectives මාතෘකාව දාගන්න kinds of adjectives යටතේ quality adjectives ලියන්නේ යටතේ පුතේ මෙහෙම quality adjectives නාම පදවල හැමදාම මේ වෙලාවටද ක්ලාස් එක තියෙන්නේ කියලා දරුවෙක් අහලා තියෙනවා. ඔව් හැමදාම මේ වෙලාවට තියෙන්නේ. ඒක පහසුයි අපිට සෙමිනාර් එක තියෙන්නේ මේ වෙලාවට. ඊළඟ සිකුරාදා උදේ පාන්දර ක්ලාස් එක තියෙනවා. YouTube channel එකේ නම අහනවා. මම ඔයාලට YouTube channel එකේ link එක අන්තිමට දෙන්නම්. එතකොට ඒක ගැටලුවක් වෙන එකක් නැහැ. හරි YouTube channel එකේ link එක දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඒක හදාගන්න. හරි. ලියන්න නාමපදයක quality adjectives නාමපදයක ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රකාශ කරන නාමපදයක ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රකාශ කරන නාම විශේෂණ මෙම වර්ගයට අයත් වේ. නාම විශේෂණ මෙම වර්ගයට අයත් වේ. නාම විශේෂණ වෙම වර්ගයට අයත් වේ. හරි. එක්සාම් ඔච්චරයි පුතේ. ඒ යටතේ තියෙන ඔච්චරයි. මේවට තමයි වැඩිපුර තියෙන්නේ. හරි. අපිට කියන්න පුළුවන් Anuradhapura is a large city. Anuradhapura කියලා කියන්නේ විශාල නගරයක්. Anuradhapura is a large city. හරිද? ඊට පස්සේ මට කියන්න පුළුවන් he is an honest boy. He is an honest HONEST. ඔහු එනවා අවංක කොල්ලෙක්. He is an honest boy. අවංක කොල්ලෙක්. ඔහු අවංක කොල්ලෙක් වෙනවා. honest boy. ඊට පස්සේ අපිට කියන්න පුළුවන්
It is a dazzling shoreline. මුලින්ම කියපු උදාහරණේ. It's a dazzling shoreline. ඒක හරිම ලස්සන වෙරළ තීරයක්. Dazzling. D A Z Z L I N G. D A Z Z L I N G. Dazzling. Dazzling shoreline. ලස්සන වෙරළ තීරයක්. හරිද? ඔන්න ඒ වගේ පුතේ ඒවට අපි කියනවා quality ඒවා. Innocent, large, beautiful, attractive, ඊට පස්සේ brave, timid. හරිද? ඔය වගේ ඕන තරම් adjectives, ඕන තරම් නාම විශේෂණ තියෙනවා මේ ගණයට වැටෙන ඒවා. හරිද? හරි. ඊට පස්සේ ඔයාලට පුතේ මම list එකක් පොඩ්ඩක් පෙන්නන්නම්. මෙන්න මේ ටික ඔයාලට බැලුවොත් පෙනේ quality කියලා කියන එකට උදාහරණයක්. හරිද? මම ඒකට උදාහරණ කීපයක් දීගෙනම ඉන්නම්. මෙන්න මේවා පුතේ quality adjectives. හරිද? ඔයාලට බැලුවොත් පේනවා මේ තියෙන ඕන දරුවන්ට ලියා ගන්න පුළුවන්. Adorable. Adorable කියලා කිව්වොත් ඒක පූජනීය. නැත්තම් අපි කියන උසස්. හරි. ඊළඟට beautiful, clean, drab. මෙන්න මේ වගේ නොදන්නේ ඔයාලට එකතු කරගන්න පුළුවන්. drab. අවර්ණ. අවර්ණ drab. හරිද? අවර්ණ. ඊළඟ එක fancy. හරි elegance. elegance කියලා කියන්නේ අලංකාර. මේවා ඔයාලට ලියා ගන්න පුළුවන්. elegance අලංකාර. ඊළඟට perfect කියන්න පුළුවන් නේද කියලා දරුවෙක් අහලා තියෙනවා. perfect කියන්න පුළුවන් නේද කියලා පුළුවන්. ඊළඟ එක fancy. fancy අලංකාර. ඊළඟට glamorous අලංකාර. handsome කඩවසම් ඔය වගේ පුතේ තියෙනවා. දැන් මේ ලිස්ට් එක මම ඔයාලට දැන් දෙන්නේ නැත්තේ දැන් ලියා ගන්න මේ ලිස්ට් එක දුන්නොත් පුතේ. හරිද? දැන් මේ ලිස්ට් එක දීලා මේ යටතේ අපි ඉස්සරහට මේක ලියාගෙන ගියොතින් එහෙම අපිට අර කතා කරන්න තියෙන දේවල් ටික කතා කරන්න ටයිම් නැති වෙනවා. හරිද පුතේ? ඒක නිසා මේ වචන ටික දැන් මෙතන විතරක් නෙමෙයි මේ උඩ තියෙන වචන මම කියවන ගොඩක් වැදගත් කියලා. හරි. ඔය තියෙන impeccable ඊළඟට frivolous හරි. ඊළඟ එක miraculous ඔය වගේ පුතේ ගොඩක් වචන තියෙනවා වැදගත්ම වෙන ඒවා. හරි. මේ තියෙන කතනේදී අපිට පාවිච්චි වෙන ඒවා. ඊළඟට ඔය වගේ adjectives මෙන්න මේ වගේ පුතේ categorize කරලා අපිට ගන්න පුළුවන්. හැඟීම්, කාලය පිළිබඳ ප්‍රකාශ වෙන ඒවා මේ වගේ. ඉතින් මේක මම ඔයාලට පුතේ ඔයාලයි සම්බන්ධ වෙලා ඉන්න seminar groups වලට දාන්නම් සහ මේ PDF එක මම ඔයාලට අන්තිමට chat එක ඉවර වෙද්දී ඔයාලට දාන්නම්. එතකොට download කරගන්න උනත් පුළුවන්. හරිද? ඒ නිසා පුතේ මේක මුලින් අපි මේ කොටස් ටික මේ දේවල් ටික කතා කරගෙන ඉමු. කතා කරලා ඉවර වෙලා අපිට පුළුවන් ගැටලුවක් නැතුව ඊටු කොටස් ටික හදාගන්න. හරි. ඒ නිසා අපි එහෙම කරමු. එහෙම නේද පුතේ? එහෙම හොඳයි නේ? හරි. ඊළඟ එක පුතේ අපි එනවා ඊළඟ එකට. quantity adjectives. ලියා ගන්න දරුවෝ ලියා ගන්න මාතෘකාව quantity adjectives. quantity adjectives. හරිද? quantity එක ගැන ප්‍රකාශ වෙන ඒවා. quantity adjectives. පුතේ quantity එක කියලා කියන්නේ ප්‍රමාණාත්මකතාවය. එහෙම නැත්නම් අපි කියනවා ඉංග්‍රීසි වලින් how much කියලා ඇහුවොත් කොච්චරද කියලා ඇහුවොත් ඒකට උත්තර ලැබෙන ඒවා. හරිද? how much කියලා ඇහුවොත් ඒකට උත්තරේ ලැබෙනවා නම් අන්නේ උත්තරේ ලැබෙන නාම විශේෂණ වලට අපි කියනවා quantity adjectives කියලා. හරි. එතකොට it gives the answer for the question how much. how much කියන එකට උත්තරේ තමයි අපිට ඒකෙන් ලැබෙන්නේ. හරි. quantity adjectives. උදාහරණයක් පුතේ මේ quantity adjectives බෙදෙනවා කොටස් කීපයකට. හරිද? දැන් මේක විශේෂයෙන් ඔයාලට සඳහන් කරන්න ඕනේ. මේ quantity adjectives එහෙම නැත්නම් මේ ගුණාත්මක භාවය හංගවන ඒවා බෙදෙනවා කොටස් කීපයකට. පළවෙනි එක තමයි පුතේ definite numerals. අපි ඒවට කියනවා definite numerals කියලා. හරි. definite numerals. ඒ කියන්නේ පුතේ නිශ්චිත එහෙම නැත්නම් හරියටම අපි ගාන දන්නේ ඒවා. 1 2 5 first ඔය වගේ කියන්නේ අපි කියනවා one boy එක කොල්ලෙක්. one boy කොල්ලා කවුද? එක කොල්ලෙක්. අපි කියනවා 5 girls ගෑනු ළමයි 5ක්. අපි හරියට දන්නවා ගාන. 5යි කියන්න දන්නවා. හරිද? ඊළඟට අපි කියනවා he's the first. එයා තමයි පළවෙනියා. එතකොට එයා ගැන තමයි අර විස්තර කරන්නේ. එතකොට first. ඊළඟට අපිට කියන්න පුළුවන් second topic. දෙවන මාතෘකාව. second topic. එතකොට පුතේ මේකෙදි විශේෂත්වය තමයි අපි මේකෙන් quantity එක ගැන කියවෙනවා සංඛ්‍යාත්මක භාවය.
ඒකේ definite numerals අපි හරියටම දන්නවා ඒ ගාන. හරි ගාන නිශ්චිතව දන්නේවා අපි කියනවා definite numerals. ඒකෙම අනිත් එක තමයි පුතේ indefinite numerals කියලා කියන්නේ. හරි. අපි කියනවා indefinite. හරි indefinite numerals. හරියටම ගාන දන්නේ නැති ඒවා පුතේ. අපි කියනවා all the students හැම ශිෂ්‍යයෙක්ම. හැබැයි අපි ගාන දන්නේ නැහැ. ඊළඟට අපිට කියන්න පුළුවන් any ඕනෙම කෙනෙක්. හරියටම දන්නේ අපි කී දෙනෙක් ඉන්නවද කියලා. many few ඊළඟට some මෙන්න මේ වගේ වචන. හරි. මම ඒ ටික වෙනම දෙන්නම් පුතේ. හරිද? මේ නෝට් එක දෙන වෙලාවට දෙන්නම්. ඒ උදාහරණ විදියට ඒ කොටස් ටික. සහ අනිත් එක පුතේ distributive ඒවා. හරිද? distributive ඒවා තියෙනවා numerals කියලාම අපිට දාගන්න පුළුවන්. distributive numerals. හරි. ඒකේ අදහස පුතේ මේකෙන් ඒක බෙදිලා යනවා වගේ ඒවා. each හැම කෙනෙක්ම all කියන එක නෙවෙයි. හරි all කිව්වම පුතේ හැමෝම අයිති. අපි කියනවා each and every student හැම ශිෂ්‍යයෙකුම වගේ. එතකොට ඒක එක එක්කෙනාට පුතේ බෙදිලා යනවා ඒ adjective එකෙන්. අර each and every student කිව්වම ඒ ශිෂ්‍යයා විස්තර වෙනවා හැම ශිෂ්‍යයෙකුම වගේ. හරිද? ඒ නිසා පුතේ ඒකේ අදහස එන්නේ එහෙමයි. හරි. ඊළඟ එක indefinite වල spellings වැරදි කියලා දාලා තියෙනවා. fi දෙකක් තියෙනවා පුතේ. හරි. fi double ලියලා තියෙනවා indefinite. හරි. thank you. එතකොට මේකෙදි පුතේ වෙන්නේ distribute වෙනවා අදහස. අපිට කියන්න පුළුවන් every Sunday හැම ඉරිදම. එතකොට මේක බෙදෙනවා හැම දවසකටම. ලියමු මෙහෙම. quantity adjectives. ලියන්න පුතේ quantity adjectives කියන එක. quantity adjectives. ඒ යටතේ දාගන්න මෙන්න මෙහෙම. කොපමණ ප්‍රමාණයක්ද යන්න කොපමණ ප්‍රමාණයක්ද යන්න කොපමණ ප්‍රමාණයක්ද යන්න ප්‍රකාශ කරන නාම විශේෂණ වේ. කොපමණ ප්‍රමාණයක්ද යන්න ප්‍රකාශ කරන නාම විශේෂණ වේ. හරි. ඒ අටතේ පුතේ දාගන්න මෙන්න මෙහෙම තුනක් තියෙනවා කියලා. එම නාම විශේෂණ වර්ග තුනකි. එම නාම විශේෂණ වර්ග තුනකි. එම නාම විශේෂණ වර්ග තුනකි. හරි. ලියා ගන්නකො පුතේ මේ තුන. ඒ අඩතේ මේ තුන ලියා ගන්න. මම මේ තුන හැඳින්වීමක් දෙන්නම්. හරි. පුතේ බෝඩ් එක පැහැදිලිමදි කියලා දාලා තියෙනවා. ඒක හැමෝටම එහෙමද? මොකද පුතේ මෙහෙට කොහොමටත් ටිකක් වහින්න ගත්තා. හොඳට පැහැදිලි. හරි.
ටිකක් විතර නෑ සර් නෑ සර් නෑ සර් කියන්නේ පැහැදිලි නෑ කියන එකද? හොඳයි. පැහැදිලි. ටිකකට පැහැදිලි නෑ. එහෙමනම් පුතේ ඔකේ ගැටලුව තියෙන්නේ මේ ඔයාලගේ නෙට්වර්ක් වල. හරි. ලියමු පුතේ පළවෙනි එක definite numerals. හරිද? definite numerals. ලියමු මේකේ. ලියන්න මෙහෙම. නිශ්චිතවම ගණන ප්‍රකාශ වන අවස්ථා. නිශ්චිතවම ගණන ප්‍රකාශ වන අවස්ථා. හරි. ඒකෙදි පුතේ cardinal සහ ordinal numbers පාවිච්චි වෙනවා. ඒ කියන්නේ දෙකම අදහස් ගන්න පුළුවන් අපිට. definite numerals උදාහරණයක් දාගන්න 5 girls. ගෑන් ළමයි පහක් 5 girls. ඒ 5 girls කියන එකේ 5 කියලා කියන්නේ පුතේ definite numeral. quantity adjective එකක්. ඊළඟට අපිට ලියන්න පුළුවන් second topic දෙවන මාතෘකාව second topic. එතකොට දෙවන මාතෘකාව second කියන්නේ definite numeral එකක් second topic. හරි පළවෙනි එක අහලා තියෙනවා ආයි කියන්නකෝ කියලා. නිශ්චිතවම ගණන ප්‍රකාශ වන අවස්ථා. ඒකේ පුතේ ගාන නිශ්චිතවම කියවෙනවා. හරි. නිශ්චිතවම ගණන ප්‍රකාශ වෙන අවස්ථා. ඒකේ අදහස උදාහරණ තමයි 5 girls second topic. හරිද? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් first place පළමු වන ස්ථානය මොන ස්ථානයේද? පළවෙනි තැන first place. හරි ඔය වගේ නිශ්චිතවම කියවෙන ඒවා. ඊළඟ ඊළඟට indefinite numerals අදහස තමයි ප්‍රමාණය නිශ්චිත නොවන. හරිද? ප්‍රමාණය නිශ්චිත නොවන ඒවා indefinite numerals. හරි. ප්‍රමාණය නිශ්චිත නොවන. මම ඒකට පුතේ වචන ටික දාන්නම්. උදාහරණ කීපයක්. all, none. හරි all, none. ඊට පස්සේ many. මේක පුතේ හරියටම ගාන කියවෙන්නේ නැහැ. හරි. ඊළඟට few, ඊළඟට little. හරි. ඊළඟට some. ටිකක් කියලා අපි කියනවා some. ඊළඟට any, ඊළඟට certain කියන්නේ පුතේ නිශ්චිතයි කියන එක මම තේරුම් දෙන්නම්. several ඊළඟට sufficient ඔන්න ඒ වගේ ඒවා පුතේ. හරි. මේ උදාහරණ ටික දාගන්නකෝ. ඒවා වෙලා indefinite numerals. පුතේ සමහර දරුවෝ කියනවා බෝඩ් එක චුට්ටක් අපැහැදිලි කියලා. මම ඔයාලට මේක ටයිප් කරන්නද ස්ක්‍රීන් එකේ? එතකොට මම හිතනවා ලේසි වෙයි කියලා. ස්ක්‍රීන් එකට ටයිප් කරන්නද පුතේ? ටික දරුවෝ කීප දෙනෙක් කියනවා පොඩ්ඩක් අපැහැදිලි කියලා. ඒක යාළුවගේ නෙට්වර්ක් වල ප්‍රශ්නයක් වෙන්න ඕනේ. හරි නෝ සර් එපා කියලා තියෙනවා ක්ලියර් සර් කියලා. හරි. පැහැදිලි සර්. එහෙනම් මෙහෙම ලියන්න පුළුවන්. හරි ලියන්නකෝ. හරි. මේ ටික ලියන් ඉවර නම් පුතේ මීනින්ග්ස් බලන්න. all හැම, none මුකුත් නැහැ, කිසිවක් නැහැ. many ගොඩක්, few ටිකක්, little පොඩි. හරිද? පොඩි. some ටිකක්, any ඕනෑම එකක්. අර any කියලා කියන්නේ පුතේ අපි ඒක පාවිච්චි කරනවා නෙගටිව් අයිඩියාස්. ඒ කියන්නේ නෑ කියන අදහසින් කියනවා anyone කවුරු හරි කෙනෙක් ඉන්නවද? දැන් නෑ වගේ කියන් හිතන් තමයි අහන්නේ. හරි any. ඊළඟට certain නිශ්චිත ඊළඟට several බොහෝ ඊළඟ එක sufficient ප්‍රමාණවත්
sufficient ප්‍රමාණවත් හරි sufficient ප්‍රමාණවත් හරි ඔන්න ඒ වගේ වට පොතේ අපි කියනවා indefinite numerals හරියටම ගාන නිශ්චිත නැහැ හරිද ගාන දන්නේ නැහැ මම few students few කිව්වම ටිකයි ගාන දන්නේ නැහැ ඊළඟට sufficient it's sufficient for me මට ඒක ප්‍රමාණවත් කිව්වම ඒක යාට ඇති තමයි හැබැයි අපි ගාන කොච්චරද කියලා දන්නේ නැහැ හරිද indefinite ඊළඟ එක distributive numerals so few කියන්නේ එකේ තේරුම අහනවා few කියන්නේ පුතේ ටිකක් few ටිකක් හරි ඕකෙදිත් පුතේ මෙන්න මෙහෙම එකක් මට කියන්න ඕනේ ඔය වචනවල මං දරුවන්ගෙන් අහුවොත් මෙන්න මෙහෙම වෙනසක් හරිද ඊළඟට මං අහනවා few කියලා තියෙනවා a few කියලා තියෙනවා ඊළඟට the few කියලා තියෙනවා මේ වචනවල වෙනස මං අහුවොත් කාටද කියන්න පුළුවන් මේ වචනවල වෙනස අහුවොත් කාටද කියන්න පුළුවන් few a few the few few a few the few කාටද ඒකේ තේරුම කියන්න පුළුවන් හරි මට කියලා තියෙනවා දාන්න බලන්න වෙනස පුතේ මොකද්ද වෙන්නේ few තියෙනවා a few තියෙනවා the few තියෙනවා දාන්න දරුවෝ ඉක්මනට දාන්න බලන්න පොඩ්ඩක් පොඩ්ඩයි කියලා තියෙනවා a few minutes පුතේ මං අහන්නේ few කියන ඒවා වෙනස ඊළඟට දරුවා අහලා තිනවා ඕන any කියන එකේ තේරුම any කියලා කියන්නේ පුතේ ඕනෑම හරිද ඕනෑම හරිද කිසි කියන අදහස අපිට ගන්න පුළුවන් හරි පුතේ වෙනස මෙන්න මේකයි අපි few කියලා කිව්වොත් පුතේ මම මේක ගන්න මේක පැහැදිලි කරනකොට නිතරම මම ගන්නවා බත් එකක් හරිද I ate few rice මම කෑවා බත් ටිකක් හැබැයි පුතේ ඒක මට මදි හරිද චුට්ටක්වත් දැනෙන්නේ නැහැ හරිද few මේක අපි පාවිච්චි කරන්නේ negative ideas වල හරි negative බව පෙන්වන්න අපි පාවිච්චි කරනවා මේක නෙගටිව් කියන්නේ නැහැ කියන එක නෙවෙයි මෙතෙන්දී. හරි. හැබැයි මං කෑව බත් ටිකක්. හැබැයි ඒක අර ප්‍රමාණවත් නැහැ. මදි. නෙගටිව් අයිඩියා එකක් තමයි few කියන වචනේ තියෙන්නේ. ඊළඟට a few හිතන්න පුතේ few කියලා කිව්වොත් සාමාන්‍ය නිකන් ළමයි 100ක් විතරින් ඉන්න තැන ළමයි දෙන්නෙක් විතර වගේ ඇවිල්ලා නම් අපි කියනවා few. නිකන් ගණන් ගන්න බෑ. 100ක් ඉන්න එකෙන් දෙන්නෙක් ආවම පුතේ වැඩක් නැහනේ. ඒ වගේ. a few කියලා කියනවා ඒකත් නෙගටිව් හරිද ඒකත් අපි නෙගටිව් විදියට සලකනවා ඒ කියන්නේ මදි කියලා හිතන් තමයි a few දාලා වාක්‍යයක් කිව්වොත් කියන්නේ එතකොට අපි කියනවා 100ක් විතර ඉන්න තැනින් නිකන් 10ක් 15ක් වගේ ආවොත් අන්න a few හරිද a few the few කියන්නේ පුතේ ඒක ප්‍රමාණවත් අන්න ඒකේ තමයි positive idea එක තියෙන්නේ ධනාත්මක අදහස හැබැයි තේරුම ටිකයි කියන එක මේ තුනේම පුතේ තේරුම ටිකයි කියන එක හරිද ටිකයි මේ තුනේම තේරුම ටිකයි කියන එක හැබැයි භාවිතයේදී පුතේ few a few the few කිව්වම අදහස මේ දෙන්නම නෙගටිව් නිකන් නෑ වගේ හරි the few කිව්වම ඒක පොසිටිව් හැබැයි ඒ ටිකයි උදාහරණයක් 100ක් විතර ඉන්න තැනින් නිකන් 25ක් විතර ආවම අපිට කියන්න පුළුවන් the few students came in ටික දරුවෝ ටිකක් ආවා ඒ අදහස එහෙම කියන්න පුළුවන් හරි none කියන්නේ පුතේ කිසිවක් නැහැ none කිසිවක් නැහැ හරි දැන් මේකට පුතේ විවිධ අර්ථකථන දරුවෝ දීලා තියෙනවා few කිහිපයක් ඊළඟට few small number එහෙම දීලා තියෙනවා හැබැයි පුතේ හරිම අදහස you have to decide ඔයා තමයි ඒක තීරණය කරන්න ඕනේ by considering the point by considering the fact that you are going to tell ඔයා කියන්න යන කරුණ මොකක්ද කියන එක මත හරිද මේ භාවිතා කරන වචනේ වෙනස් වෙනවා it depends on what you are going to say මේක රඳා පවතින ඔයා මොකද්ද කියන්න යන්නේ කියන එක මත එතකොට මේකෙදි ඔයාට මදි නම් few students came in ශිෂ්‍ය ටිකක් ආවා හරි මදි හොඳටම ඊළඟට
හරිද few හරි ඊළඟට a few හරි ඔන්න දරුවෙක් දාලා තියෙනවා South Africa won by 10 wickets කියලා. ඉතාලම සතුටුයි පුතේ. ඒ කියන්නේ ඉතා හොඳින් සෙල්ලම් කරලා තියෙනවා. හරි. ළමෙක් දාලා තියෙනවා. ඉතින් මම නම් මෙච්චක බලන්නේ නැහැ තාම. South Africa won by 10 wickets කියලා දාලා තියෙනවා. ඉතාලම සතුටුයි. හරි. ඉතින් පුතේ මෙහෙමයි. ඒ කියන්නේ මෙහි හිටියට ඒ ගැන අවධානයෙන් ඉඳලා තියෙන කට්ටියනේ. හරි. මම ඒ කියන්නේ කිව්වේ. එතකොට පුතේ few කියලා කියන්නේ අරක නෙගටිව් අයිඩියා එකක් තියෙන්නේ නෑ වගේ එකක්. ඊළඟට few the few අන the few තමයි පොසිටිව් අයිඩියා එක. හැබැයි ඒත් ටිකයි. හරිද? ඒ නිසා පුතේ ඔය අදහස හරියට තේරුම් ගන්න භාවිතයේ තියෙන. හරි. අපි ඊළඟට යන් ඉස්සරහට. ඊළඟට ලියන්න පුතේ මාතෘකාව distributive numerals. මම මේක චුට්ටක් ක්ලියර් කරගන්නවා. Distributive numerals. ලියන්න. අදහසක් ප්‍රකාශ කිරීමේදී නිවැරදිවම අදාළ පුද්ගලයා හෝ දෙය ඉලක්ක නොවන ඒ කියන්නේ හරියටම යා කියලා කියවෙන්නේ නැහැ. කවුද කියලා කියවෙන්නේ නැහැ. ඩිස්ට්‍රිබියුටිව් බෙදිලා යනවා. හරි. ඉලක්ක නොවන ආකාරයේ නාම විශේෂණ වේ. හරි. ඒකට පුතේ උදාහරණ ගන්න පුළුවන් මෙන්න මේවා. each, either, neither, ඊළඟට every. හරි. ඔන්න ඒ වගේව ගන්න පුළුවන්. each සෑම. each කියන එකේ අදහස ගන්න පුළුවන් සෑම. හරි each සෑම. either කිසිවකු හෝ කුමක් හෝ. ඊළඟට neither කිසිවකු නෙවෙයි කිසිවකු නොව කුමක් හෝ නොව. ඊළඟට every කියන්නේ හැම. හරිද? මේ අදහස් දෙක ළඟින් යනවා. each ඒක ආයෙත් කියන්නකෝ කියලා තියෙනවා. මෙහෙමයි පුතේ. අදාළ පුද්ගලයා හෝ දෙය ඉලක්ක නොවන ආකාරයේ නාම විශේෂණ. ඒ වගේව තමයි මෙහෙම කියන්නේ. each කියන එකට පොතේ අපිට ගන්න පුළුවන් ඕනනම් එක් කියලා. හරි එක්. කොහොම එකක් ගන්නත් පුළුවන්. එක්. හරි each එකින් එක කියලා අපි කියන්නේ each and every boy එකින් එක හැම කොල්ලම කවුද කියලා ඉලක්ක වෙන්නේ නැහැ. every හැම සෑම. හරි එනිසා ඔන්න ඔය අදහස් ප්‍රකාශ වෙද්දී පුතේ ඔන්න ඔය විදියට ප්‍රකාශන ගන්න පුළුවන්. අපි කිව්වොත් each boy must take a flower. හැම කොල්ලෙක්ම එක් කෙනාගෙන් ගත්තොත් හැම කොල්ලෙක්ම මලක් ගේන්න ඕනි. හරි each boy must take a flower. හැම කොල්ලම. එතකොට එක්කෙනෙක් කියලා ඉලක්ක වෙන්නේ නැහැ. හැමෝටම මේක බෙදිලා යනවා ඒ අදහස. හරි හැම කොල්ලෙක්ම කොල්ලෝ ඉන්නවා නම් ඒ හැම එකාට මේක අයිති වෙනවා. නිශ්චිතව එක්කෙනෙක් ඉලක්ක වෙන්නේ නැහැ. හරි. එනිසා ඔන්න මේ වගේ භාවිතයන් තියෙනවා නම් පුතේ අපි කියනවා quantity සහ quality. ඔන්න දැන් දෙකක් ඉවරයි. හරි.
එනිසා මේකෙදි පුතේ වැදගත් වෙන්නේ මේ අදහස තෝරගන්න එක. හරිද? මේක තෝරගන්න පුළුවන් නම් ඔයාලට ලොකු වෙනසක් කරගන්න පුළුවන්. එතකොට පාවිච්චි කරන ඒවා ඔයා දැනුවත්ව පාවිච්චි කරනවා. නිකන් ඔහේ මතකෙට එන එක නෙවෙයි. හරිද? මතකෙට එන එක නැතුව ඔයා එකින් එක දැනගෙන පාවිච්චි කරන්න පුරුදු වෙනවා. හරි? හරි. ඊළඟ මාතෘකාව ලියන්න පුතේ දුවේ demonstrative adjectives. Demonstrative adjectives. Sorry, demonstrative adjectives. Demonstrative adjectives. හරි. ඒ යටතේ පුතේ ලියා ගන්න demonstrative adjectives කියන එකට යමක් හඳුන්වා දීමට හෝ වෙන්කර දැක්වීමට භාවිතා වන නාම විශේෂණ යමක් හැඳින්වීමට හෝ වෙන්කර දැක්වීමට භාවිතා වන නාම විශේෂණ. හරි. පුතේ ඒකේ තියෙනවා දැන් අදහස් වෙන්නේ මෙහෙමයි. අපි යමක් දක්වනවා this that these those ඔන්න ඔය වචන පුතේ අපි කියනවා demonstrative adjectives කියලා. හරිද? අපි කියනවා this කියලා. this ඊළඟට අපි කියනවා that කියලා. that ඊළඟට අපි කියනවා these කියලා. හරි. ඊළඟට අපි කියනවා those කියලා. හරි. එතකොට මෙන්න මේ විදිහේ ඒවට this boy, this girl, this home, this project, හරිද? these pens, these houses, these classes ඔය වගේ මේ අර කියලා දක්වන්න. එහෙම නැත්නම් මේක අරකින් වෙන් කරන්න. දැන් මං කිව්වොත් අර ගෑනු ළමයා that girl කියලා ඒ මේ හරිය ඉන්න ගෑනු ළමයි එකට අයිති නෑ. මං කියනවා that girl. හරිද? අන්න අර ගෑනු ළමයා. එතකොට මේවට කියනවා පුතේ demonstrative adjectives කියලා. දැක්වීම සඳහා පාවිච්චි කරන ඒවා. පැහැදිලිද? එනිසා ලියා ගන්න උදාහරණ ටික this that these those ඔය වගේ ඒවා. ක්ලාස් එක ඉවර වෙන වෙලාව අහනවා. සාමාන්‍ය පුතේ ඉතින් 10 මාර විතර වෙයි. 10 මාර 11ට කිට්ටු වෙයි. හරි මෙන්න මේ දැන් අපි ඉන්නේ ඩිමොන්ස්ට්‍රේටිව් නේ මේ කොටස් ටික කතා කරලා වචන සෙට් එක ලියලා ක්ලාස් එක ඉවරයි. හරි ලියලා ඉවරයි නේද පුතේ දුවේ? ලියලා ඉවරයි නේද? සර් කොහෙද ඉන්නේ කියලා අහලා තියෙනවා. පුතේ දැන් නම් ඉන්නේ මේ රූම් එක ඇතුලේ. හරිද? ඉතින් ඔන්ලයින් ක්ලාස් රූම් එකේ තමයි ඉන්නේ. කොහෙද ඉන්නේ කියලා අහලා තියෙනවා. හරි. පුතේ මම ගාල්ලේ කොහෙද දන්නේ නැහැ. ඉතින් ඔයාලා කොහෙද දන්නේ නැහැ. හයිවේ පිවිසුම කිට්ටුව. හරිද? දැනට මම ජීවත් වෙන තැන නම් ඒක. හරිද? පින්නදුව ඉන්ටර්චේන්ජ් එක කිට්ටුව තමයි ඉන්නේ. හරි. අපි යන් ඊළඟ එකට interrogative
interrogative adjectives. Interrogative, few minutes. Interrogative adjectives. හරි. පුතේ මොකද්ද මේ interrogative කියලා කියන්නේ? මේක එහෙම lazy දෙයක්. අපි කියන්නේ පුතේ question එක කියලා, ප්‍රශ්නය කියලා. ඔය ප්‍රශ්නෙටම තමයි interrogative කියලා කියන්නේ. ඒ නිසා පුතේ ඒක හරිය ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. එතකොට අපි ඇත්තටම පුතේ ප්‍රශ්න අහන්න පාවිච්චි කරන නාම විශේෂණ. හරිද? උදාහරණයක් මෙන්න මේ වචන ටික. සරලවම අපිට ගන්න පුළුවන් මෙන්න මේ වචන ටික. එකක් තමයි which. අනිත් එක තමයි what. අනිත් එක තමයි whose. හරි. මෙන්න මේ වචන තුනට පුතේ අපි කියනවා interrogative adjectives. දැන් ඔයාලා දැනන් හිටියේ නෑනේ මේවා එහෙම adjectives විදියට වැටෙනවා කියලා. මේ පුතේ kinds of adjectives කතා කරන්නේ. එතකොට මේකේ adjectives අන්තිම දෙක තමයි ගොඩක් මෙන්න මේ තුන තමයි ගොඩක්ම වැදගත්. හරිද? අපි ඇත්තටම පාවිච්චි කරන බහුතරයක් නාම විශේෂණ මෙන්න මේ ಜಾති වලට අයිති වෙන ඒවා. ඒකෙන් අන්තිම එකට. හරි. ඒ නිසා පුතේ අන්තිම චුට්ට වෙනකම් ඉන්න ওই කොටස් ටික පැහැදිලි කරලා ඉවර වෙනකම් හරි ඉන්න. මොකද කට්ටිය හිතුවොත් දැන් මේකේ මේ ටික ලේසි මේ ටික දන්නවා. හරි එහෙම කියලා. මේක පුතේ මං කියවනේ වෙනසක් ඇති කරන්න ගැන දැනගෙන ඉන්න ඕනේ. යන දේ කරන දේ ගැන යම් අවබෝධයක් තියෙන්න ඕන ඔයාට. මම මේක පටන් ගත්තේ මෙතනින්. එතකොට මේක මේ වගේ වර්ග වෙනවා. එතකොට මම මේ වගේ එකක් නම් මෙතෙන්දි පාවිච්චි කරන්නේ මෙහෙමයි. හරි. ඒ වගේම මේ අන්තිම දෙක ගොඩක්ම වැදගත්. හරිද? proper ඒවා සහ participle adjectives. එතකොට participle adjectives තමයි අපි වැඩිපුර පාවිච්චි කරන අවස්ථා තියෙනවා. හරි මොනවද මේ කියන්නේ? ඒවා දැනගෙන ඉන්න ඕනේ පුතේ. දැන් මේ කොටස් ටික මං හිතන්නේ කිසිම දවසක ඔයාලට මේ වෙනකන් කවුරුවත් උගන්වලා නැහැ. ඒක ෂුවර් මට. හරිද? ඒක මට ෂුවර්. මොකද මේ ටික කවුරුවත් ඔයාලට මෙහෙම උගන්වලා නැහැ. හැමෝම කියලා ඇති මේක comparative superlative එහෙම. හැබැයි පුතේ මම දැන් කියනවා adjectives අඳුන ගන්න පුළුවන් tips. ඒ කියන්නේ ඇත්තටම අර letters අකුරු වල අග ඉවර වෙන කොටස් ටික බලලා ඒ කියන්නේ අක්ෂර වල වින්‍යාසය උදාහරණයක් කියන්නම්කෝ attractive. හරිද? ඊට පස්සේ imaginative. හරි. ඊට පස්සේ creative. ඔය හැම එකකම ඔයාලට පේනවා අග ඉවර වෙන්නේ TIVE වලින්. හරිද? එහෙනම් පුතේ TIVE වලින් ඉවර වෙන ඒවා මොනවා වෙන්න ඕනද? නාම විශේෂණ වෙන්න ඕන. ඒ වගේ අකුරු කාණ්ඩ 13ක් තියෙනවා. ඒ 13 කියලා දුන්නම ඔයාලට බැරිද එතකොට ඕක අඳුන ගන්න? හරි. ඒ නිසා ඒ කොටස අපි කතා කරනවා අන්තිම හරිය වෙනකන් ඉන්න. ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ demonstrative adjectives වල is මේ වචන පිටිපස්සට ආවොත් ඒවා adjectives වෙනවද? මට පුතා කියන දේ පැහැදිලි නැහැ. හරිද? demonstrative adjectives වල is හරි හරි වචන පිටිපස්සට ආවොත් ඒ කියන්නේ this is, these are ඒ විදියටද? හරි එහෙම આવොත් පුතේ හරිද? this is, these are ඒ ආවත් ඒක adjectivesම තමයි. අපි කිව්වොත් this is a book. මේක මොකද්ද? දැක්වීමට පාවිච්චි කරන එකක්. හරි. demonstrative තමයි ඒකේ idea එකත්. ඒ නිසා ඒත් ඒ විදියම තමයි. හරි. හරි. ඊළඟට මෙන්න පුතේ මේක interrogative adjectives. ඒ කියන්නේ ප්‍රශ්න අහන ගමන් දැන් ඔයා අහනවා ගෙදෙද්දී අම්මා අහනවා ඔයා අඳුමක් ගමනක් යන ලේස්ති වුණාට පස්සේ පුතේ මොන ෂර්ට් එකද මං අයන් කරලා දෙන්න ඕනේ? which shirt මොන ෂර්ට් එකද? දූලගෙන් අහනවා ඇති which frock මොන ගවුමද? හරි which frock which lesson do you learn මොන පාඩමද ඔයා ඉගෙන ගත්තේ? which lesson. එතකොට පුතේ ඕකෙදි පේනවා මේ වයින් අපි කරන්නේ ප්‍රශ්න අහන එක. හරිද? ඒ ටිකෙන් අපි කරන්නේ ප්‍රශ්න අහන එක. එතකොට ප්‍රශ්න අහන නාම විශේෂණ අපි ඒ වගේ ඒවට කියනවා interrogative adjectives. හරි interrogative adjectives. ප්‍රශ්න අහන්න පාවිච්චි කරන ඒවා. ඒ කියන්නේ වචන තුන මේ තුන. මම අහනවා what book මොන කුමන පොතද? හරිද? මොන එකද මොන පොතද? හරි. which book කිව්වොත් කුමන පොතද? හරි. which one මොන කෙනාද? හරි. ඊට පස්සේ අපි කියනවා whose book is this කාගේ පොතද මේ? whose book is this. හරි. කාගේ පොතද මේ? අන්න කාගේ. හරිද? කාගේද? මොකද්ද? කුමන
ඔය වගේ අදහස් වලින් පුතේ ප්‍රශ්න ඇහෙනවා නම් ඒ වගේ වෙලාවට අපි ඒවට කියනවා interrogative adjectives කියලා. හරිනේ. වචන තුන දාගන්න. මං හිතනවා ලියාගෙන ඉවරති කියලා. ආයේ කියන්න පුළුවන්ද කියලා දරුවෙක් අහලා තියෙනවා මාතෘකාව interrogative adjectives ලියන්න. ප්‍රශ්නයක් ආකාරයේ නාම විශේෂණ. ප්‍රශ්නයක් ආකාරයේ නාම විශේෂණ. ඒක පුතේ ප්‍රශ්නයක් වගේ. හරි. උදාහරණ තමයි which, what, whose. which shirt මොන shirt එකද? which girl මොන කෙල්ලද? හරි. which teacher මොන ගුරුවරයාද? අපි ඔහොමයි අහන්නේ. හරි. එතකොට ගුරුවරයා මොන ගුරුවරයාද? හරි එහෙමයි ඇහෙන්නේ. හරි. ඊළඟට මාතෘකාව ලියන්න පුතේ emphasizing adjectives. මාතෘකාව ලියා ගන්න emphasizing adjectives. මෙන්න මේවා පුතේ අපි කියනවා emphasizing adjectives කියලා. හරි. හරි. මෙන්න මේ වගේ අපිට ගන්න පුළුවන් තව true කියන එක ගන්න පුළුවන්. true. හරි. emphasizing adjectives. හරි. emphasizing adjectives. අකුණ. emphasizing adjectives. ලියා ගන්න පුතේ යටතේ මෙහෙම emphasizing adjectives. යම්කිසි කරුණක් අවධාරණය කිරීම පිණිස අවධාරණය කිරීම. ඒ කියන්නේ පුතේ ඒකමයි කියලා කියනවා. අවධාරණය කිරීම පිණිස භාවිතා කරන නාම විශේෂණ මෙම වර්ගයට අයත් වේ. මෙම වර්ගයට අයත් වේ. මෙම වර්ගයට අයත් වේ. හරි. උදාහරණ ටික ලියා ගන්න පුතේ. හරි. ඔන්න ඕකේ පුතේ ඔය තියෙන ටික ඔයාලට තේරුම පැහැදිලි කරනවා නම් හරිද? actual කියලා කියන්නේ ඇත්තටම actual සත්‍ය ඇත්ත ඒකම තමයි true කියලා කියන්නේ. එතකොට අපි පුතේ ඕකෙන් ඕක highlight කරනවා. actual සත්‍යම ඒක emphasize කරනවා. අවධාරණය කරලා කියනවා. true story මේක ඇත්ත කතාවක්. true story එකක්. හරි. ඇත්ත කතාවක්. එතකොට ඕක අවධාරණයක් කිරීම කරන්නේ. ඊළඟට very ගොඩක්
අවධාරණය කරනවා නිකං ලස්සන නෙවෙයි very very හරිද අවධාරණය කරලා කියනවා ඊළඟ එක පුතේ outright කියලා කියන්නේ එක හෙලා කියන එක හරිද outright එක හෙලා ඊළඟට on තමම්ම on හරිද on ඊළඟ වචනේ තියෙන්නේ absolute අපි අහලා තියෙනවා පුතේ ඒකම absolute owner ඔය වාහනවල එහෙම ඉන්නවා absolute owner පරම කියලා අපි කියන්නේ පරමයිතිකරු absolute owner එතකොට absolute කියලා කියන්න පුළුවන් පරම හරිද absolute owner පරම එහෙම නැත්නම් අපිට ඒකට ගන්න පුළුවන් පුතේ ස්ථිරම හරිද ස්ථිරම කෙනා ඊළඟට complete සම්පූර්ණ අපි කියනවා complete share සම්පූර්ණ කොටස එතකොට ඒක සම්පූර්ණයි ඊළඟට දරුවෝ අහලා තිනවා on කියන්නේ මොකක්ද කියලා on තමන්ගේම කියන අදහස ගන්න පුළුවන් ස්වකීය කියලා අපි කියන්නේ තමන්ටම හරි ස්වකීයව අන්නේ අදහස ඊළඟ එක pure පාරිශුද්ධ හරිද පාරිශුද්ධ හරි එතකොට පුතේ ඔන්න ඔය විදියට ඕකේ තියෙනවා විශේෂම කොටස් ටික හරිද විශේෂම ටික එතනින් අපි යනවා ඊළඟ එකට emphasizing හරි ඊළඟ එක පුතේ outright කියන එකේ meaning එක අහලා තියෙනවා outright කියලා කියන්නේ පුතේ ඒකාන්තයෙන්ම එහෙම නැත්නම් අපි කියනවා මේ එක හෙලාම හරි outright කියලා කියනවා එක හෙලාම ඒකාන්තයෙන්ම outright හරි ඊළඟට පුතේ emphasizing ඒවත් හරි ඊළඟ එක what exclamatory adjective අපි what කියන එක්කෙනාව පාවිච්චි කරනවා exclamatory adjective එකක් විදියට හරි ලියන්නකො මාතෘකාව actual කියන්නේ මොකක්ද කියලා අහනවා actual කියන්නේ සත්‍ය true කියලා කියන්නේ සත්‍ය දෙකම එකයි හරි ඊළඟට පුතේ what exclamatory adjective මම ඒ කොටස් ටික දැන් මෙන්න මේ හරියට ගන්නම් එතකොට what ඕක තියෙනවා ඒකෙන් පස්සේ possessive adjectives තියෙනවා ඊට පස්සේ තියෙනවා proper adjectives ඊළඟ එක තමයි වැදගත්ම දේ participle adjectives මේ participle adjectives කොටස් දෙකක් තියෙනවා present participle සහ past participles කියලා. හරි. මෙන්න මේ ටික තමයි පුතේ අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. කියන්නේ අන්තිම හතර බලමුකෝ. එතකොට හරි. What as exclamatory adjective. අර මම ඔයාලට කලින් කිව්වා වගේ පුතේ what a huge win. හරිද? What a victorious win. මාර ජයග්‍රාහී ජයග්‍රහණයක්. හරිද? What a fabulous win. South Africa had today. South Africa අද ලබාගත්ත had today. හරි අද ලබාගත්ත fabulous win, a remarkable win. What a remarkable match. මොනතරම් අද්විතීය තරගයක්ද. හරිද? What a remarkable victory. මොනතරම් අද්විතීය ජයග්‍රහණයක්ද. අපි පුතේ ඔන්න ඔය විදියට අහන ඕන තරම් හරිද? හරි මොනතරම් පුතේ අපි සමහර දේවල් අහනවා මේ යට ටික පැහැදිලි නැහැ කිව්වේ මේ ටික වෙන්නේ නැති ඒ ටික තමයි පුතේ ඔන්න මම උඩට අරගෙන තියෙන්නේ හරිනේ
මං හිතනවා මැසේජ් එකක් දාලා තියෙනවා දරුවෙක් යට ටික පැහැදිලිමදි කියලා. මං හිතනවා මේ කොටස් ටික වෙන්නේ නැති කියලා. එතකොට පුතේ අපි මේකෙදි මෙන්න මේක what කියන එක පාවිච්චි කරන ඔය වගේ පුදුම සහගත. හරි. what කියන එක ඊළඟට how many, how much. හරි. ඒ වගේ අදහස් එක්ක අපි අහනවා කොච්චර තරම් අපිට ඒ කියන්නේ හිතා ගන්න බෑ. හරිද? ඒ තරම් අපි මේක ගැන අර එක්ස්ක්ලමේටරි අයිඩියා එකකිනේ පුදුම වෙලා ඉන්නේ. ඒ නිසා පුතේ ඒ වගේ අදහස් ගැන ප්‍රකාශ කරන්නේ මේකෙන්. හරිද? ලියාගමු අපි ඒ යටතේ ලියන්න. පුදුමය හඟවමින් පුදුමය හඟවමින් පුදුමය හඟවමින් what සමහර අවස්ථාවලදී පුතේ මේ වචන දෙකක් පාවිච්චි වෙනවා much සහ many. එනිසා ඔයාලා ලියනකොට ලියා ගන්න what ඒ වගේම much සහ many යන ප්‍රශ්නවාචී පද සමග යන ප්‍රශ්නවාචී පද සමග යෙදෙන ප්‍රකාශන යෙදෙන නාම විශේෂණ. හරි. උදාහරණ ඔයාලට ලියලා තියාගන්න පුළුවන්. what a terrific win. හරි. ඔය වගේ උදාහරණයක් දාගන්න. what a terrific win. හරි. ඊළඟට පුතේ what a terrific win. පුතේ මේකේ R දෙකක් එනවා. what a terrific win. හරි. what a terrific win. මොනතරම් භයංකර ජයග්‍රහණයක්ද. what a terrific win. මේකේ what කියන එක්කෙනා තමයි පුතේ මේකේ අදහස ප්‍රධාන වශයෙන් දෙන්නේ. හරිද? බෝඩ් එක පැහැදිලි නැහැ කියලා තියෙනවා. පුතේ බෝඩ් එක පැහැදිලි නැද්ද? නැත්නම් ලියපු තැන පැහැදිලි නැද්ද පුතේ? what a terrific win. හරි. ඊළඟ එක පුතේ ලියා ගන්න මාතෘකාව possessive adjectives. ඒක නම් ලේසි එකක්. possessive adjectives. possessive adjectives. පුතේ possessive adjectives කියන්නේ මෙන්න මේ වචන ටික. my, our, your, his, her, its, their. my, our, your, his, her, its, their. හරිද? my, our, your, his, her, its, their. my, our, your, his, her, its, their. මෙන්න මේවා තමයි පුතේ possessive adjectives කියලා කියන්නේ. ලියා ගන්න අයිතිය හැඟවීමේ නාම විශේෂණ. අයිතිය හැඟවීමේ නාම විශේෂණ. my car. කාර් එක කාගේද? මගේ. my car. possessive adjectives. her sari. ඇයගේ සාරි එක. his lesson. ඔහුගේ පාඩම. their project. ඔවුන්ගේ ව්‍යාපෘතිය. ඔය වගේ අයිතිය පෙන්වන්න පාවිච්චි කරන නාම විශේෂණ. my, our, your, his, her, its, their. මෙන්න මේ වගේ ඒවා. හරි. මම හිතනවා ලියලා ඉවරයි කියලා. ඉවරයි නේ?
හරි ඒ ටික දන්න ඒවා නිසා මම හිතනවා ලියලා ඉවරයි කියලා. ඊළඟට පුතේ තියෙනවා ඔන්න proper adjectives. පුතේ proper adjectives කියන්නේ විශේෂ නාම විශේෂණ. උදාහරණයක් පුතේ ඔය එක එක ජාතීන් රටවල් දැන් ශ්‍රී ලංකන් කිව්වොත් ඒක proper adjective එකක්. ශ්‍රී ලංකන් people, ශ්‍රී ලාංකික මිනිස්සු, ශ්‍රී ලංකන් cricket team, ශ්‍රී ලංකා cricket කණ්ඩායම. හරිද? ඉන්දියන් ඉන්දියානු. හරිද? බ්‍රිටිෂ්, අයිරිෂ්, ඊට පස්සේ ඩච්. ඔන්න ඔය වගේ තියෙනවනේ එක එක ජාතීන් එහෙම නැත්නම් නම් දැන් අපිට කියන්න පුළුවන් කේම්බ්‍රිජ් print එක. හරිද? කේම්බ්‍රිජ් dictionary, Oxford dictionary. ශබ්දකෝෂය මොන ශබ්දකෝෂයක්ද? ඒවා විශේෂයි පුතේ. Oxford කියන්නේ brand name එකක්. ඒ කියන්නේ නමක්. හරිද? එතකොට Indian, Sri Lankan, හරිද? ඊට පස්සේ Chinese ඕවට ඇවිල්ලා පුතේ ඒවා proper nouns. විශේෂයෙන් පුද්ගලයව හඳුන්වන්න පාවිච්චි කරන ඒවා. එතකොට ඒවා පාවිච්චි වෙනවා නම් adjectives විදියට අපි ඒවට කියනවා proper adjectives කියලා. ලියන්න මාතෘකාව proper adjectives. ලියන්න මාතෘකාව proper adjectives. Cambridge dictionaries තියෙනවද කියලා අහලා තියෙනවා. ඔව් පුතේ Cambridge පොත් තියෙනවා. ඒ වගේම dictionaries උත් තියෙනවා. හරිද? ඕකේ ගන්නවා නම් ඔයාලට ගන්න පුළුවන් විදියට කියන්න තියෙන එක. හරි. අපි මොන හරි පොතක් ගත්තා වුණත් එහෙමයි. හරි. Oxford ළගේ තියෙනවා. ඊළඟට Cambridge ළගේ තියෙනවා. ඔය දෙක තමයි ඉංග්‍රීසි වල අපිට ගන්න තියෙන දේවල් ටික. හරි. ඒ දෙකම printers Cambridge උත් දෙනවා. හරි. හරි. ඊට පස්සේ පුතේ ලියා ගන්න proper adjectives. ලියන්න මෙහෙම. විශේෂ නාමයක් ලෙස භාවිතා වන නාම විශේෂණ පද විශේෂ නාමයක් ලෙස භාවිතා වන නාම විශේෂණ proper adjectives ලෙස හැඳින්වේ. හරි උදාහරණ ලියා ගන්න පුතේ. Indian people, Sri Lankan cricket team. හරි. ඊළඟට British colony. ඔය විදියට අපිට උදාහරණ ගන්න පුළුවන්. හරි. හරි ඔන්න ඒ වගේ ඒවා පුතේ මේ British, Indian, Sri Lankan ඔන්න ඒ වගේ ඒවා තමයි proper adjectives විදියට යන්නේ. හරි ඊළඟට පුතේ අන්තිමේ කියනවා participle adjectives. ඒකේ පුතේ එක වර්ගයක් තමයි හරිද ing verbs. එහෙම නැත්නම් අපි ඒවට තමයි කියන්නේ present participles කියලා. අනිත් එක තමයි පුතේ past participles කියලා කියන්නේ. හරි past participles කියලා කියන්නේ. එතකොට ඔන්න ඕකෙදි පුතේ අපි පාවිච්චි කරනවා ing ඒවා. උදාහරණයක් අපිට ඕනම එකක් writing ඊළඟට singing හරි singing ඊට පස්සේ reading ඔය වගේ ඕනම ක්‍රියාපදයක් පුතේ
නාම විශේෂණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඇයි? writing activity ලිවීමේ ක්‍රියාකාරකම. singing competition ගායනා තරඟය. reading competition කියවීමේ තරඟය. reading activity කියවීමේ ක්‍රියාකාරකම. එතකොට මේකෙදි පුතේ අදහස එනවා අර මේ කියන අදහස. හරි මේ කියන අදහස කියවීමේ ලිවීමේ ගායනා කිරීමේ මේ ඒකත් එක්ක පුතේ එනවා past participle කියලා කියන්නේ ක්‍රියාපදවල past participle එක. උදාහරණයක් අපිට ගන්න පුළුවන් broken. අපි අදහස ගන්නවා පුතේ මේකේ කැඩුණු. හරිද? කැඩුණු. එතකොට broken කැඩුණු. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් educate කියන එකට ed දාලා educated එනවා උගත්. හරි educated people උගත් මිනිස්සු. broken chair කැඩුණු පුටුව. හරිද? ඒ නිසා පුතේ මෙන්න මේ විදියට past participle verbs අතීත කාල කෘදන්ත ක්‍රියාපද සහ වර්තමාන කාල කෘදන්ත ක්‍රියාපද present participle verbs අපට පුළුවන් නාම විශේෂණ විදියට පාවිච්චි කරන්න. අපි උදාහරණ කීපයකුත් මෙතනින් ලියලා ඉවර කරමු participle adjectives යටතේ. එතකොට මෙතෙන්දී අපිට කියන්න පුළුවන් මෙහෙම writing activity ලිවීමේ ක්‍රියාකාරකම. ඒක writing කියන්නේ එහෙම එකක්. ඊළඟට අපි කියනවා educated boy උගත් කොල්ලා. එතකොට educated කියන්නේ ඒ වගේ එකක්. ඒ නිසා පුතේ ඔන්න ඔය විදියට past participle සහ present participle අපිට පාවිච්චි කරන්න පුළුවන්. ලියන්න මෙහෙම. ක්‍රියාපදවල ing ස්වරූපය ක්‍රියාපදවල ing ස්වරූපය ක්‍රියාපදවල ing ස්වරූපය සහ අතීත කාල කෘදන්ත ක්‍රියා අතීත කාල කෘදන්ත ක්‍රියා අතීත කාල කෘදන්ත ක්‍රියා පහත පරිදි නාම විශේෂණ ලෙස යෙදේ. පහත පරිදි නාම විශේෂණ ලෙස යෙදේ. හරි මෙන්න මේ chart එක දාලා මේ උදාහරණ දෙක ලියාගන්න. මේ වගුව දාලා මේ උදාහරණ දෙක ලියාගන්න.
ලියාගෙන ඉවරද පුතේ? අර ටික ලියන්න එපා. දැන් මේ ටික ලියන්න එපා. මේ ටික ඉවරයිද? හරි. නෑ 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 සර් නෑ නෑ හරි. මේක ඉක්මනට ලියා ගන්නකෝ. හරි. එහෙනම් පුතේ දැන් ලියන්න විශේෂ තරුවක් දාලා මෙන්න මෙහෙම ඉහත ඕනෑම වර්ගයක නාම විශේෂණයක් ඉහත ඕනෑම වර්ගයක නාම විශේෂණයක් ඉහත ඕනෑම වර්ගයක නාම විශේෂණයක් හඳුනා ගැනීම ඉතා පහසුය. හඳුනා ගැනීම පහසු මෙහෙම ලියන්න. ඉහත ඕනෑම වර්ගයක නාම විශේෂණයක් හඳුනා ගැනීම සඳහා පහත අක්ෂර භාවිතා කළ හැක. පහත අක්ෂර භාවිතා කළ හැක. දැන් අන්න අර අක්ෂර ටික ලියා ගන්න පුතේ. දැන් අන්න අර තියෙන අක්ෂර ටික වෙන වෙනම ලස්සනට ලියා ගන්න. අර අකුරු ටික ලියා ගන්න පුතේ. ඒ අකුරු ටික ලියාගෙන පහලින් මෙන්න මේ උදාහරණ ටික ලියා ගන්න. හරි. ගොඩක් දරුවෝ අහලා තිබුණානේ ওই සාමාන්‍යයෙන් ක්ලාස් එක ගැන. එහෙම සාමාන්‍ය ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් එයාලට ඔන්න මම WhatsApp link එක දැන් දාලා තියෙනවා chat එකේ. group එකේ link එක. ඔයාලට ඒකෙන් WhatsApp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ෆෝන් නම්බර් එක ඉල්ලලා තිබුණා. ඉතින් ෆෝන් නම්බර් එක දීලා තියෙනවා. ඊට අමතරව chat එක ඔන්න මම දාලා තියෙනවා. සාමාන්‍යයෙන් group link එක ක්ලාස් එකේ group link එක. එහෙම සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එහෙම අහපු දරුවෝ ඉන්දියා මෙතන ඒ අයට පුළුවන් ওই link එක හරහා group එකට සම්බන්ධ වෙන්න. හරි. දැන් බලන්න පුතේ
මේ අකුරු වල අග බලන්න full helpful joyful beautiful හරි ඔය වගේ full කියලා ඉවර වෙන ඔක්කොම adjectives ඊළඟට OUS වලින් ඉවර වෙනවා religious famous fabulous ඔය OUS වලින් ඉවර වෙන ඔක්කොම adjectives less වලින් ඉවර වෙන ඒවා ඔක්කොම adjectives hopeless helpless aimless ඉලක්කයක් නැති බලාපොරොත්තුවක් නැති ඒවා adjectives national AL වලින් ඉවර වෙනවා නම් ඒවා adjective attractive IVE වලින් ඉවර වෙනවා නම් ඕ adjective ABLE වලින් ඉවර වෙනවා නම් ඕ adjective ISH British childish Spanish ඔය වගේ ISH වලින් ඉවර වෙන ඒවා ඔක්කොම adjective cloudy windy ඔය වගේ හරි daily ඔය වගේ සමහර sorry daily adverb එකක්. එතකොට මේ වගේ y වලින් ඉවර වෙන ඒවා adjectives. සහ historic ඓතිහාසික හරි electronic electronicමය IC වලින් ඉවර වෙන ඒවත් පුතේ adjectives. හරිද? ඒ නිසා මේ උදාහරණ ටිකත් මම හිතනවා දරුවෝ ලියා ගන්න ඇති කියලා. ඕකෙන් පුළුවන් අපිට විභාගෙදී සාමාන්‍ය පෙළ විභාගෙදී නාම විශේෂණ අඳුන ගන්න. එතකොට හිස් තැන් පුරවන්න දුන්නම අපි බලනවා ওই જાතිය වචන තියෙනවද? එහෙනම් adjectives. ඒ අනුව පුතේ අපි blanks fill කරන තැන් ටික තීරණය කරගෙන එනවා. හරි. ඉතින් ඔය තමයි පුතේ adjectives කියලා කියන්නේ. හරිද? මේ ටික ලියාගෙන ඉවරද? ලියාගත්තනේ? හරි. ඔන්න ඔතනින් පස්සේ පුතේ ඔයාලට ස්ක්‍රීන් එකේ මම මේ ෂෙයා කරලා පෙන්නන වචන ටික ලියන්න අවශ්‍ය නැහැ. හරිද? මම මේ වචන ටික group එකට දාන්නම්. හරි? මේ වචන ටික මම group එකට දාන්නම්. එතකොට දරුවන්ට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මේ වචන ටික ලියා ගන්න. ඉතින් මේ ටික පාඩම් කරගන්න මේ වචන ටික වැදගත්. හරිද? ඊළඟට දරුවෙක් අහලා තියෙනවා past participle කරන්නේ නැද්ද කියලා. පුතේ කලින් කරානේ. past participle එකත් complete කරා. හරිද? අපි අර මුලින්ම ලිව්වේ past participle ed වලින් ඉවර වෙන ඒවා broken ඒවා past participle මේ පැත්තේ ලියලා තිබුණේ වගේ present participle දෙකම කතා කරා හරිනේ හරි ඒ වගේම YouTube link එක දරුවෝ ඉල්ලලා තියෙනවා YouTube channel එකේ link එක මම එවන්නම් හරි ඒකත් පුතේ channel එකත් subscribe කරන්න කියලා තියලනවා මේ වෙලාවේ ඉතින් subscribe කරන්නත් පුළුවන් ඒක කරලා තියාගන්න එතකොට videos දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හරි ඔන්න YouTube link එකත් ඔන්න දැන් chat එකට දාලා තියෙනවා ඒකෙන් ඔයාලට පුළුවන් YouTube එකට සම්බන්ධ වෙන්න හරි හරි ඉතින් පුතේ දුවේ මේ අන්න කලින් ක්ලාස් එකේදී මේ ක්ලාස් එකේදී දෙකේදීම දරුවෝ ඉල්ලීමක් කරලා තිබුණා මේ ක්ලාස් එකේදීත් හිටියා මම අන්න chat එකේ යාලට කිව්වම දාන්නම් කියලා මේ chat එකේදී බුද්ධි සර්ගේ ක්ලාස් එකට link එක දාන්න කියලා ඉල්ලපු දරුවෝ හිටියා ඉතින් පුතේ අද මම හිතනවා මේ ප්‍රමාණවත් කියලා අපි උගන්වපු කොටස ඔයාලට පුතේ ඉතින් සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න ක්ලාස් එකේ ඉන්න ප්‍රමාණයට වඩා පිට දරුවන්ට ඕපන් කරාම අපේ බුද්ධි සර් ඉතින් සහයෝගයක් දෙනවා ලොකු බුද්ධි සර්ගේ ක්ලාස් එකේ link එක share කරලා ඒ වගේම ලක්ෂිත සර් හරිද ඉතින් ඒ දෙන්න ඒ ගුරුවරු දෙන්න ගොඩක් support එක දෙනවා ඔයාලට මේ සම්මන්ත්‍රණය ඔයාලා ගාවට අරගෙන එන්න. ඉතින් 8 වසර හිතුවට වඩා ලොකු ළමයි ප්‍රමාණයක් හිටියා අද 7-9 තිබිච්ච ක්ලාස් එකේ. ඉතින් ඔයාලගේ ක්ලාස් එකේ ළමයි අඩු වෙන්න හේතුවක් වෙන්න ඇති මැච් එක. දැන් ක්ලාස් එකේ ඉන්න ගමනුත් මම දැක්කා මේ කට්ටිය කියනවා සර් විකට් මෙච්චරයි ඊට පස්සේ මෙහෙමයි. හරි ඊළඟට දැන් දුවෙක්ම දාලා තිබුණා. හරි මාත් එක්ක ක්‍රිකට් වලට නිතරම මම දැකලා තියෙනවා ස්ටේටස් එහෙම වැටෙනවා. ඉතින් එහෙම ගොඩක් උනන්දු දුවෙක් දාලා තිබුණා සවුත් අප්‍රිකා won by 10 wickets කියලා. හරි. ඉතින් පුතේ දුවේ මේ ඒ වගේ වකවා මේ වෙලාවක උනත් සම්බන්ධ වෙලා ඔයාලව මේකට සපෝට් එක ගන්න අපේ බුද්ධි සර් ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් ඔයාලව කනෙක්ට් කරන්න මේකට ජොයින් කරන්න. ඉතින් ඒ සර්ලවත් ආදරෙන් මතක් කරනවා. ඔයාලට ඒ සර්ගේ ලින්ක් එකට බුද්ධි සර්ගෙන් ආවේ. ඔන්න දරුවෙක් දැන් දාලා තිනවා. බුද්ධි සර් තමයි ලින්ක් එක දාලා තිබුණේ බුද්ධි සර්ගෙන් ආවේ කියලා. ඉතින් පුතේ එහෙම පිටින් සම්බන්ධ වෙච්ච දරුවෝ අන්තිම වෙනකන් ඉන්නවා කියලා කියන්නේ ඒක ලොකු දෙයක්. ඉතින් පුතේ අපි අද කතා කරේ adjectives. මම කිව්වනේ ඔයාලට adjectives list එක ඔන්න දැන් දානවා. දැන් ඔයාලා දන්නවනේ adjectives කියන්නේ මොකක්ද කියලා. හරිද? ආපු
ට්‍රැක් එක ඔයාලට තේනවා. එතකොට ඔයා ඒ ආපු ගමන් මාර්ගයත් එක්ක දන්නවා මේක මේ જાති එකක්. මේක මෙහෙම එකක්. අපි මේ වගේ ඇඩ්ජෙක්ටිව් එකක් පාවිච්චි කරන්නේ මේ වගේ තැනක. එතකොට පුතේ මම කලින් කිව්වා වගේ රයිටින් එක ලස්සන වෙන්නේ ඇඩ්ජෙක්ටිව්ස් තියෙන තරමට. නිකම්ම පුතේ ලියාගෙන යනවා නම් ඒක කිසි ලස්සනක් නැහැ. හරිද? අපි කිව්වොත් my grandfather මගේ සීයා tell me a story මට කතාවක් කිව්වා. ඕකේ එහෙම හරියන්නේ නැහැ නේ පුතේ. අපිට ඔය වාක්‍ය හදන්න පුළුවන් ලස්සනට. හරිද? අපි කියනවා මෙහෙම my old grandpa මගේ වයසට ගියපු සීයා තරුණ සීයා කෙනෙක් නෙවෙයි වයසයි කියන එක එතනින් අදහස් කරනවා my old grandpa always tells us නිතරම අපට කියනවා හරිද attractive stories ආකර්ෂණීය කතා. එතකොට පුතේ වාක්‍ය ටිකක් දිග වුණා වෙනස් වුණා ලස්සන වුණා. හරිද? ඒ වගේ පුතේ අපිට ගන්න පුළුවන් ඕන තරම් අදහස්. දැන් අපි හිතමු මං සාමාන්‍යයෙන් උදාහරණයක් ගන්නම් මේ වගේ එකක්. අපි කියනවා පුතේ ඔය ඉර බැහැගෙන යන වෙලාවක අහස ගැන. මම මේක කියලා තියෙනවා අයට දරුවන්ට. ඒ වගේම පුතේ මෙන්න මේ ISH මේක මෙන්න මෙතෙන්දි වැදගත් වෙච්ච එක හොඳයි. මේ ISH කියලා කියන එක පුතේ සෑහෙන වැදගත්. ඔය කලර්ස් වලින් අපි මේ කලර් එක මිශ්‍ර කියන අදහස හදන්නේ මේ ISH වලින්. reddish රතු මිශ්‍ර, yellowish කහ මිශ්‍ර. හරිද? bluish නිල් මිශ්‍ර. එතකොට ওই මිශ්‍ර කියන අදහසින් නෝකෙන් අපිට කියන්න පුළුවන් ඉර බැහැගෙන යන වෙලාවක් ගැන ලියාගෙන යනකොට it's a marvelous scene to see the reddish, yellowish, orangish sky in the evening. ඒති හරි. It's a marvelous scene. It's a fabulous scene. මේක හරිම ලස්සන දර්ශනයක්. පුදුම සහගත දර්ශනයක්. මොකක්ද? හවස රතු පාට මිශ්‍ර, කහ පාට මිශ්‍ර, තැඹිලි පාට මිශ්‍ර අහස. හරිද? reddish, yellowish and orangish sky in the evening. හවස. හරිද? එතකොට ඔන්න ඔය වගේ පුතේ විස්තර කරනකොට අපිට ඕක ගන්න පුළුවන්. ඊළඟට මුහුද ගැන විස්තර කරනවා නම් bluish ඊට පස්සේ ඔය අහසෙත් පුතේ කලර්ස් තියෙනවනේ. ඒවා පවා වෙනස්. ඒවත් adjectives. එතකොට saffron blue. හරිද? sky blue. ඕවට කලර්ස් තියෙන්නේ ඒකයි. ඕවා අපි දැනගෙන ඉන්න ඕනේ දේවල්. එතකොට පුතේ ඔන්න ඔය විදිහට අපිට adjectives පාවිච්චි කරන්න පුළුවන් නම් ලියන දේ ලස්සනයි. හරිද? ඒ වගේම අඳුන ගන්න පුළුවන් ඔන්න ඔය හරහා ඔය වගේ ක්‍රමවේද හරහා. හරි. ඉතින් පුතේ මම හිතනවා අදට ඔය ප්‍රමාණවත් කියලා. මොන හරි ගැටලු තියෙනවා නම් දරුවෝ අහන්නකෝ. ආවන ලක්ෂිත සර් ලින්ක් එක දීපු එක්කෙනෙකුත් ඉන්නවා. හරි. විද්‍යාවේ අද්විතීය සිංහ සලකුණයි. ඊට පස්සේ අර නින්ද නොවන පන්ති එකත් මම හිතන්නේ සර්ගෙමද කොහෙද? හරි බුද්ධි සර්ගේ. ඉතින් ඊළඟට අනිත් ආයතනවල ඉන්න ගුරුවරු අපේ නිරංජන් සර් මතක් කරන්න ඕනේ. ඒ වගේම මෙහි ලහිරු සර්. ඒ වගේ සර්ලා හැම කෙනෙක්ම මේකට ලොකු සපෝට් එකක් දෙනවා. ඔයාලට මේ ක්ලාස් එක අරගෙන එන්න. ඉතින් මේක ෆ්‍රී යන්නේ සම්පූර්ණයෙන් නොමිලේ. හැමදාම පුතේ මේ ටයිම් එකට සෙමිනාර් එක යනවා. හරිද? ඊළඟ අඟහරුවාදත් මේ ටයිම් එකට සෙමිනාර් එක යනවා. ඉතින් ඔයාලට පුළුවන් සම්බන්ධ වෙන්න පුතේ පන්තියට. හරිද? ඊළඟ දවසේ අපි වෙනස්ම මාතෘකාවක්. කලින් දවස්වල පුතේ මෙහෙම ග්‍රැමර් ලෙසන් එකක් අපි කරේ නැහැ. ස්පෝකන් කොටස් කතා කරේ. ලබන සතියේත් මම බලාපොරොත්තු වෙනවා ස්පෝකන් කොටස් ටිකක් කතා කරන්න. හරිද? ටෙලිග්‍රෑම් ගෲප් එක words ටික දාන්න. ටෙලිග්‍රෑම් ගෲප් එකටත් දාන්න කියලා දීලා තියෙනවා. හරි. හරි. එහෙමනම් පුතේ ඉතින් ඔයාලා හැමෝටම good night කියලා මම කියනවා. Good night all of you and have a pleasant day and sweet dreams. හොඳ සුබ සිහිනයක් දකින්න. Stay home, stay safe and may noble Tribelgium bless you. තුනුරුවන්ගේ සරණයි. Goodbye.